හරි. අයබෝන් මාව ඇහෙනව නේද? ආකාශ ඇහෙනවද මාව? ආකාශ ඇහෙනවද? ඔය එනස හරි. අපි ක්ලාස් එක කරමු නේද? ටිකක් අකුණු ගහනවා කමන්නේ පන්ති කරමු. මං විතර ඉන්නේ ඈ? ඔව් ඔය ඉතල ඉන්නේ කමන්නේ. මං කිව්වා අනිත් කට්ටියද එකතු වෙන්න කියලා. බලමු සමහරට එකතු වෙයි. හරි? මම අද කරනවා ඇන්ටිබයොටික් පාඩම. හරි? අපි බලමු පොඩ්ඩක් ඉස්සලාම ඇන්ටිබයොටික් එකක් කියන්නේ මොකක්ද මොනවද කියන ක්ලාසස් වර්ග කියලා අපි පොඩ්ඩක් බලමු. හරි? බෝඩ් එක පැහැදිලිව පේනවද ඔයාලට? වෙනස හරි. හරි ඇන්ටිබයොටික් මතක තියාගන්න ඇන්ටිබයොටික් කියන්නේ මොකක්ද? හරි ඇන්ටිබයොටික් එකේදී මොනවද වෙන්නේ? ඇන්ටිබයොටික් අපි දෙන්නේ මොකටද? හරි ඇන්ටිබයොටික් එකකට තියෙන අනිත් ලක්ෂණ මොනවද? ඔය වගේ කතා කරනවා මේකෙදී තියෙන ක්ලාසස් මොනවද කියලා අපි බලමු. ඇන්තරම ඇන්ටිබයොටික් කියන්නේ මොකක්ද? දන්නවා ප්‍රතිජීවකයක් කියන එකේ තේරුම. ඒ කියන්නේ මොකක් හරි සුද්ධ ජීවියෙක් මගින්මයි නිෂ්පාදනය කරන්නේ මේ කිමිකල් එක. හරි? සුද්ධ ජීවියෙක් මගින් නිෂ්පාදනය කරන මේ කිමිකල් එක තවත් සුද්ධ ජීවියෙක් මත ක්‍රියාත්මක වෙනවා. හරි? මෙයා මත ක්‍රියාත්මක වෙලා මොකද වෙන්නේ? මෙයාගේ ක්‍රියාව නිෂේධනය කරනවා. මෙයාගේ වර්ධනය හා විකසනය නිෂේධනය කරනවා. එහෙම එක්කනේ කියනවා අපි මොකක් කියලාද? ඇන්ටිබයොටික් එකක් කියලා. ඒ කියන්නේ any chemical agent produced by microorganism which is inhibitor to another one. ඔක තමයි ඇත්තම ඇන්ටිබයොටික් එක සරල තේරුම. හැබැයි දැන් කාලේ අපි කියන්නේ ඇන්ටිබයොටික් නෙමේ ඇන්ටි බැක්ටීරියල් කියලා. ඇන්ටි බැක්ටීරියල්. හරි? ඇන්ටි බැක්ටීරියල්. එමේ ඇන්ටිබැක්ටීරියල් වර්ග ගත්තාම ඒකේ විශේෂත්වය මේකට වඩා මෙයා ස්වභාවික නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ සුද්ධ ජීවියෙක් මගේ නිෂ්පාදනය කරනවා ඒකම මොකද කරන්නේ? තවත් සුද්ධ ජීවියෙක් මත ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි සරල ක්‍රියාවලිය. ඉතින් ඒවට කියනවා අපි එතන ඇන්ටිබැක්ටීරියල් කියන්නේ මොනවද? මේ ස්වභාවිකව නිෂ්පාදනය කරන ඒවා අමතරව අපි කෘත්‍රිමව නිෂ්පාදනය කරනවා. ඒවත් මොනවද? එතකොට ඒවත් ඇන්ටිබැක්ටීරියල් යටතේ එන්නේ. හරි. ඒ නිසා මුලදී අපි ඇන්ටිබයොටික් කියප එක දැන් අපි ඇන්ටිබැක්ටීරියල් කියලා පාවිච්චි කරනවා. හරිද? එතකොට මේකෙදී ඇන්ටිබැක්ටීරියල් වගේම ආයෙ තියෙනවා ඇන්ටි ෆංගල්. හරිද? ඊට පස්සේ ඇන්ටිවයිරල්. හරි ඔහොම කියලා කීපයක් තියෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඇන්ටිබයොටික් වල සරල ඩෙෆිනිෂන් එක. හරි? produced by microorganism and which is inhibitor to other microorganism. ඔක තමයි සරලව ඇන්ටිබයොටික් එකක් කියලා කියන්නේ. ඒතර මේවා ආකාර තියෙනවා ඇන්ටිබැක්ටීරියල්, ඇන්ටිෆංගල්, ඇන්ටිවයිරල්, හරි ඇන්ටි ඇමීබික් ඔහොම කියලා කියනවා. හරිද? එතකොට මේ කිමිකල් එක ධාරකයට හානියක් නැද්ද? දැන් අපිනේ මේවා පාවිච්චි කරන්නේ. අපිට හානියක් නැද්ද? තියෙනවා. හරි? එක එක විදිහට තියෙනවා. ඉතින් ඇන්ටිබයොටික් පාවිච්චි කරද්දී අපි හරි ක්‍රමවේදයකට පාවිච්චි කරන්න ඕනේ නැත්නම් මොනේද? අපිට ලොකු හානියක් වෙන්න පුළුවන්. අපි ඉස්සල්ලාම සූට්ටක් පොඩි නෝට් එකක් දාගමු මෙන්න මෙතන මම පොඩ්ඩක් ඔයාලට මේකේ ස්ලයිඩ් එක උට්ටක් ෂෙයා කරන්න ඔබ බලන්න. හරි. මේ තියෙන්නේ හරි. බලන්න antimicrobial chemical used to treat
microbial infection හරි සුද්ධ ජීවී ආසාදක වලට එරෙහිව පාවිච්චි කරන කෙමිකල් වලට අපි කියනවා ඇන්ටිමයික්‍රෝබියල් කියලා. ඒක ස්වභාවිකවම හොයාගන්නවා නම් ඒක ඇන්ටිබයෝටික් කියලා කියනවා. හරි. Before antimicrobial, large number of people died from common illness. ඉස්සර කාලේ ගොඩාක් දෙනෙක් මැරුණා. හරි. දැන් ඔය අපි කොරෝනා වලට මැරෙනවා වගේ ඉස්සර කාලේ මේ බැක්ටීරියාවන්ට මේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් වලට මැරෙන්න ගත්තා. හරි. අර හොඳම වැදගත් උදාහරණේ මොකද්ද? අන්තිමට අපි දන්නවා TB වලට ගොඩක් මැරුණා. හරි. ඊට පස්සේ ලෙප්‍රසි වලට ගොඩක් මැරුණා. ඊට පස්සේ ටික ටික එක එක වර්ගයේ ඖෂධ හොයාගත්තා. හරි. ඒ නිසා ඇන්ටිබයෝටික් කියන එක කතා කරනකොට හරි මේකෙදි දැනන් ඉන්න ඕනේ ඇන්ටිබයෝටික් මොන කට්ටියටද හොඳ මොන ලෙඩ වලටද හොඳ කවුද මේ සුද්ධ ජීවී කියලා දැනන් ඉන්න ඕනේ. හරි. එතකොට ඇන්ටිමයික්‍රෝබියල් අපි වර්ගීකරණයකට ලක් කරනවා. හරිද? කොහොමද මේ සුද්ධ ජීවී විනාශ වෙන්නේ මේවා ගත්තාම කියලා අපි වර්ගීකරණයකට ලක් කරනවා. However, many antimicrobial drugs are becoming less useful. ඇත්තටම කාලයත් එක්ක මොකද වෙන්නේ? antimicrobial වෙන්නේ usefulness එක අඩු වෙන්න පටන් ගන්නවා. හේතුව තමයි අපි පාවිච්චි කරන drugs වලට ඒ සුද්ධ ජීවීන් හුරු වෙනවා. හරි? ඒ සුද්ධ ජීවීන් හුරු වෙනවා. right. එහෙනම් අපි ඉස්සල්ලාම පොඩි දෙයක් දාගමු. ඉස්සල්ලාම දාගමු අපි කීමෝതെරපියුටික් ඒජන්ට් කියලා පොඩි නෝට්ස් එකක් දාගන්න. හරිද? කීමෝതെරපියුටික් ඒජන්ට්. හරි. මේ බලන්න. කීමෝതെරපියුටික් ඒජන්ට් කියන්නේ ඕනම abnormal cell එකකට එරෙහිව අපි ලබා දෙන කෙමිකල් එකක් අපි කියනවා කීමෝതെරපියුටික් ඒජන්ට් එකක් කියලා. ඉතින් මේ කීමෝതെරපියුටික් ඒජන්ට් අපි පාවිච්චි කරනවා කැන්සර් වලට. ඒවත් මොකද්ද? අසාමාන්‍ය නැත්නම් abnormal ඒජන්ට් එකක්. ඒ නිසා කැන්සර් ඩ්‍රග්ස් වලට අපි කීමෝതെරපි කියලා කියනවා. ඒ වගේම සුද්ධ ජීවීන්ට එරෙහිව දෙන ඖෂධ වලට ඒවලත් අපි කීමෝതെරපි කියලා කියනවා. එහෙනම් මතක තියාගන්න කීමෝതെරපි කියලා මෙතනදී කතා කරන්නේ අපි කැන්සර් ඩ්‍රග්ස් ගැන නෙමෙයි. හරි? මෙතනදී කතා කරන්නේ සුද්ධ ජීවීන්ට එරෙහිව ලබා දෙන ඖෂධ ගැන. හරිනේ? right. එහෙනම් කීමෝതെරපිටික් ඒජන්ට් කියලා ලියලා අපි ඒ අර්ථයෙන් පොඩි නෝට් එකක් දාමු. මොකද්ද නෝට් එක? any agent which used against abnormal cell side cell. right. ඊට පස්සේ දාගන්න there are two types. මොනවද ආකාර දෙක? එක anti cancer drug
anti cancer drug දෙක antibiotic හරි antibiotic right එහෙනම් අපි යමු ඉස්සල්ලාම මොකේද antibiotic එක කියන්නේ මොකක්ද කියලා යමු හරි එයාට දාගමු antibiotic හරි antibiotic කියලා දාලා මෙහෙම දාමු any chemical agent which used against microorganism known as antibiotic they are as follows මේ ආකාරයි හරි they are as follows right අපි එහෙනම් බලමු කොහොමද කියලා හරි right බලන්න මේ තියෙන මොනවද antibacterial drug antifungal drug antiprotozoal drug හරි ඔතන anthelmintic වලට අපි antimicrobial කියලා කියන්නේ නැහැ හරිද ඒවා antiparasiticide drug හරි ඒකෙන් ඔතන anthelmintic කියන එක දාන්න බෑ පණුවන් දෙන බෙහෙත්නේ ඒක දාන්න එපා එන්නේ මේ තුන දාගන්න antibacterial antibiotic antifungal tapara දෙන්නා හරි හරි දාගන්න ඔය ටික එතකොට ඊට පස්සේ අපි යන් ඕකෙන් ඊළඟ සර් මයික් එක මෙව වුණා සර්ගේ සයිලන්ට් හරි දැන් හරිනේ යනවනේ හරි අපි ඊළඟට යන් antimicrobial drug එක තියෙන features මොනවද කියලා හරි මේ තියෙන්නේ මොනවද features ඇත්තටම මේ modern antibiotic ගත්තාම මේවා ගොඩාක් දෙනෙක් මත ක්‍රියාත්මක වෙනවා හරි ගොඩාක් වෙලාවට මේවා commercially හදන්න පටන් ගන්නෙ ගොඩක් වෙලාවට මේ සජීවී සෛල වලින් හරිද එතකොට මේකේ ඉස්සල්ලාම කරන්නේ අපි මොකද්ද ඉස්සල්ලාම මේ සුද්ධ ජීවී සාම්පල් එකක් අපි ගන්නවා කොහෙන් හරි
පසෙන් කියලා පසෙන් අරගෙන අපි මොකද කරන්නේ? කෘත්‍රිම වගා මාධ්‍යක වගා කරනවා. මෙයාලා ගහණය වැඩි කරනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? එයාලා උපරිම වෙනකල් වගා කරලා ඉවරලා එයාලගෙන් මේ මේවා නිස්සාරණය කරගන්නවා. එයාලගේ ශ්‍රාවයන් ටික එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. මේ කෘත්‍රිම වගා මාධ්‍යයෙන් නිස්සාරණය කරගන්නවා. ඊට පස්සේ ඒවා පිරිසිදු කරනවා, පියුරිෆයි කරනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අපිට අවශ්‍ය මට්ටමට හරි අපිට ස්ථායි මට්ටමට ඒ කියන්නේ පරිසරයේ තියෙන මට්ටමට මොකක් කරනවද? එයා ස්ටැබිලයිස් කරනවා. ඒ කියන්නේ එයාගේ ව්‍යුහය පොඩ්ඩක් වෙනස් කරලා ඒකට කෙමිකල් ඇඩ් කරලා විවිධ විදිහට මේක අපේ පරිසරයේ පවතින පුළුවන් විදිහට ස්ටේබල් කරනවා. දැන් කෙමිකල් එක ගන්න කොහොමද කියන එකයි මේ කියන්නේ. මේ සුද්ධ ජීවීන් ඉන්නවා ස්වභාවිකවම තව සුද්ධ ජීවියෙක් මත ක්‍රියාත්මක වෙලා එයාගේ ක්‍රියාකාරීත්වය නැවැත්තිය හැකි කෙමිකල් තියෙනවා. මේ කෙමිකල් අපි මොකද කරන්නේ? ස්වභාවිකව නිස්සාරණය කරගන්න කමර්ෂියලි. ඒක කරේ කොහොමද? එයා ඉන්න තැනින් සාම්පල් එකක් කරලා කෘත්‍රිම වගා මාධ්‍යයේ වගා කරනවා. වගා කළා මොකද කරන්නේ? එයාගේ ශ්‍රාවයන් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන ඒවා පිරිසිදු කරලා ඊට පස්සේ අපි ඒවා ස්ථායි ක්‍රමයකට ලක් කරනවා. يعني අපි පරිසරයේ පවතින පුළුවන් විදිහට එයා හදනවා. හදලා ඉවරලා අපි ඒක පාවිච්චි කරනවා අපිට ආසා දෙන සුද්ධ ජීවීන් දෙනෙහිම. හරි. ඒක කරනකොට මෙන්න මේ වගේ දෙයක් වෙනවා. හරි. අපි එයාගේ ටොක්සිසිටි එක බලන්න ඕනේ. කොහොමද කියලා. හරි. ඒ කියන්නේ එයාගේ කාර්යක්ෂමතාවයයි ටොක්සිසිටි එකයි බැලන්ස් එකේ තියෙන්න ඕනේ. හරි මම අර ආහාර ජීර්ණ පද්ධතියේ ලෙඩ කියන්නේ මේ තුවාල ඇති වෙනකොට ඒකෙදිත් මම කිව්වනේ අපේ ඇග්‍රෙසිව් ෆැක්ටර්ස් උයි හරි ඊට පස්සේ ප්‍රොටෙක්ටිව් ෆැක්ටර්ස් උයි බැලන්ස් එකේ තියෙන්න ඕනේ කිව්වා. එතකොට තමයි ඒක අපිට හොඳ වෙන්නේ. ඒ වගේම මේ සුද්ධ ජීවීන්ගෙන් ගන්න කෙමිකල් එකත් මොනවා වෙන්න ඕනද? අපිට ආරක්ෂාකාරී වෙන්න ඕනේ. එයාගේ ටොක්සිසිටි එකයි එෆිකසි එකයි බැලන්ස් එකේ තියෙන්න ඕනේ. හරි. එතකොට මම තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියලා වචනයක් කිව්වනේ මතක ඇතිනේ. ඒ කිව්වේ ටොක්සික් ඩෝස් එක තෙරපියුටික් ඩෝස් එකෙන් බෙදපුවාම වෙන අගය. මම කිව්වා ඒක නැරෝ තෙරපියුටික් ඒවා තියෙනවා වයිඩ් තෙරපියුටික් ඒවා තියෙනවා කියලා කිව්වා. දැන් අපිට තියෙන ගැටලුව ඒකම ඇප්ලයි කරන්න පුළුවන් මොනවටද? මේ ඇන්ටිමයික්‍රෝබියල් වලටත් දාන්න පුළුවන් කීමෝതെරපි වලටත් දාන්න පුළුවන්. අපි ඒකට කියනවා කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියලා. හරිද? රයිට්. එතකොට මොකද වෙන්නේ? කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් එකෙන් අපි මනින්නේ ටොක්සික් ඩෝස් එකයි තෙරපියුටික් ඩෝස් එකයි අතර අනුපාතය. එතකොට ඒකත් අර විදිහටම මොකද වෙන්නේ? වයිඩ් තෙරපියුටික් වෙන්න පුළුවන් නැරෝ තෙරපියුටික් වෙන්න පුළුවන්. හරිනේ වැඩේ? ඒක නිසා අපි ඉස්සල්ලාම එහෙම එකකුත් තියනවා කියන එක මතක තියාගන්න ඕනේ. රයිට්. එහෙනම් අපි දාගමුද features of antimicrobial කියලා පොඩි මාතෘකාවක්. feature. හරි. මොනවද මේ antimicrobial වල තියෙන්න ඕනේ ලක්ෂණ? අපි ඒකත් චුට්ටි නෝට් එකක් දාගම ඉස්සරහට යන්න. හරි. ඒක දාගමු කොහොමද මෙයාලා හොයාගන්නේ? එහෙම දාගන්න. most common the most modern antibiotic අලුතෙන්ම හොයාගන්න antibiotic come from species of microorganisms that lives in the soil. පසේ ජීවත් වෙන සුද්ධ ජීවි විශේෂ ගොඩාක් එකතු කරලා තමයි අලුතෙන් එන antibiotic හොයාගන්නේ අපි. හරි. ඊට පස්සේ දාගන්න අපුණු නම් ගහනවා අනේ බලමු ටිකක් අද වුණොත් අපි නවත්තමු ඈ. තාම හරිද? හරි තාම කරaya. හරි. ඊට පස්සේ ඒකෙන් දාගන්න අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? පස් සාම්පලයක් ගන්නවා. ඒකෙන් අපිට අවශ්‍ය කෙනා තෝරගන්නවා. ඒකයි select strain කියලා තියෙන්නේ. select strain and grow in growth.
වගා මාත්‍රික වගා කරනවා. Select strain and grow in group. හරි. ඊට පස්සේ දාන්න එයාලා වගා මාත්‍රික වගා කරාට පස්සේ when maximum antibiotic concentration උපරිම antibiotic සාන්ද්‍රණයට ආවට පස්සේ reached මොකද කරන්නේ? ආවට පස්සේ extract from the medium. අර medium එකෙන් අපි මොකද කරන්නේ? extract කරගන්නවා. හරි? වෙන් කරලා ගන්නවා, නිස්සාරණය කරගන්නවා. ඒකල මොකද කරන්නේ? purify. දාගන්න තුන්වෙනි එක purify කරනවා. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? chemical එක අපි වෙනස් කරලා more stable මට්ටමකට ගේනවා. හරි? chemical alter වෙනස් කරනවා alter to make it more stable. උඩක් stable කරන්න මොකද කරන්නේ? alter කරනවා වෙනස් කරනවා. right. ආගත් කොයි හරි ගෙවල් තියෙන්නේ? මං හිඟුරක් ගොඩස පිම්පාරේ. පින්කාරේ. ඔයාලා පැත්ත ලොක්ඩවුන් කළා නෑනේ. අපේ පැත්තරන්න තාම නෑ සර්. නෑනේ. අර අපේ ළඟ තියෙනවා බටුකොටු යෝදලා ඒ ටික ලොක්ඩවුන් වෙලා. දර්ශන කොහෙද ඉන්නේ? ඔව් සර් ආයෙත් දැන් ආවේ මේ කොහෙද ඔයාගේ ගෙවල් තියෙන්නේ? බටුකොට වෙස ඉඟුරක් ගොඩ. ඔයාලා ලොක්ඩවුන්ද? නෑ සර් අපේ මේ 4 දෙනෙක් හම්බුණා යෝදල එක්කෙනයි බටුකොටුවේ 3යි යාලා දැන් නෙගටිව් ආයේ. කොහොමද මේ දවස්වල පරිස්සම් වෙන එක හොඳයි. වැලි කන්දේ එහෙම ටිකක් දරුණු විදියට යනවා තත්ත්වේ හොඳ නෑ. එළියට දාලා තමයි යාලා ඔව් නෑ ඔක්සිජන් දෙන්නේ. සමහර අය ඉතින් පණ අදිනවා කරන්න දෙයක් නෑ. ඒවත් අපිට බලන් ඉන්න වෙලා තියෙනවා. ඔක්සිජන් උන් දැන් නැති තත්ත්වයට වත් වෙලා තියෙනවා. හරි. එච්චර දරුණු නේ සර්. එච්චරම දරුණු. ඒ කියන්නේ අපි පරිස්සම් වුණාට වැඩක් නැති මට්ටමකට දැන් ඇවිත් තියෙනවා. මේ කියන්නේ ඒ තරම මේ ඇත්තට මේ ගොඩක් ඒවා එළියට දාන්නේ නැහැ ඉතින්. මේ ඇත්තටම පරිස්සම් වෙන්න තමයි තියෙන්නේ. අදද හෙටද කියන්නේ බෑ. හොඳ උදාහරණ කියන පෙරේදා එක මිනිහෙක් හිටියා. පැය දෙකක් උදේ හොඳට කතා කරගෙන හිටියා. පැය දෙකයි ගියේ. මිනිහට ඒ සිම්ප්ටම්ස් පෙන්වන්නේ නැතුව මැරෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ තරම් මේ වෛරස් එක මේ දරුණුයි. ටික තද වෙගෙන ඔයාලා පරිස්සම් ඉන්න. ගොඩක් පරිස්සම් වෙන්න. හරි? රයිට්. අපි යගෙන පුළුවන් තරම් මේ තැන ගෑවෙන තැන් වලින් අයින් වෙලා ඉන්න. ඒක තමයි හොඳම දේ. අපි දැන් හොස්පිටල් එකේ කොරෝනා හොස්පිටල් එකේ ගොඩක් ඉන්නවද? කොරෝනා හොස්පිටල් එකේ ගොඩක් ඉන්නවද? හොස්පිටල් එකේ එනවා ගොඩක් දෙනෙක් එන ක්ලිනික් එන කට්ටිය ඇන්ටිජන් කරලා ගන්න එයාලා ගොඩක් දෙනෙක් පොසිටිව් වෙනවා. ඒ වගේ ස්ටාෆ් එකත් එහෙමයි. දැන් හොස්පිටල් එකේ කරන්න දෙයක් නෑ සමහර අවස්ථාවලදී මේ වෝඩ් වල ඉස්සර නම් වෝඩ් එක ලෙඩෙක් වාර්තා වෙච්ච ගමන් වෝඩ් එක වහනවානේ. දැන් ඒවා මොකුත් නෑ ලෙඩා ගෙලින්ම දානවා වෙන තැනකට වාට්ටුව ඒ විදිහටම කරයි. ඉන්නේ ස්ටාෆ් එක පොසිටිව්ද නැද්ද කියලා දන්නේ නෑ. මොකද? තරම් තත්ත්වයක් තියෙන්නේ. මේ ඇත්තම තත්ත්වය එළියට දාන්නේ නෑ. ඕක නවත්ත ගන්න එක දෙයයි කරන්න තියෙන්නේ මේක පොඩ්ඩක් වහලා දාන එක විතරයි. ඒක කරන්නේත් නෑ මොනවා බලාපොරොත්තු වෙමින් ඉන්නවද දන්නේ නෑ. කියන්න අමාරුයි. යාළුවගේ ටාගට් එක මොකක්ද දන්නේ නෑ ගවර්න්මන්ට් එකේ. හිතා ගන්න අමාරුයි. එහෙනම් මේ මැනේජ් කරගන්න බැරි තත්ත්වයට ඒක තියෙන්නේ. අපේ දැන් අපේ රටේ දැන් ඔක්සිජන් දැන් අපේ හොස්පිටල් එක ගත්තාම ඔක්සිජන් හිඟයි. අපේ හොස්පිටල් එකේ යවන්න ඕන වැඩි කන්දද ඔක්සිජන් නෑ හිඟයි. හොස්පිටල් එකේ තියෙන ටිකක් හරිම අඩුයි. ඒ තරම් සත්‍ය හොඳ නෑ. එතකොට සර් දැන් සර්ලට පොඩ්ඩක් අවධානයක් තියෙන්නේ. ඈ? සර්ලට හොඳට අවධානයක් ඇතිද?
අපිට අවදානම තියෙන අනිවාර්යයෙන්ම හොස්පිටල් ස්ටාෆ් එක මම දන්නවා දැනනම වැඩි දෙනෙක් පොසිටිව් වෙයි කවුරුවක්වත් PCR කරන්නේ නැහැ. PCR කරන්නත් බෑනේ. මම නම් මෙහි අපි නම් පොඩ්ඩක් මම අර කැන්සර් ඩ්‍රග්ස් කරන ඉන්නවා මම කැන්සර් ඩ්‍රග්ස් හදලා බෑව ඉන්නවා මගේ කාමරේට යනවා. මම මෙතන ඇටෙන්ඩ් යන්නේ ඒ ඉතින් කියන්න බෑ. එහෙම වෙනවා. දැන් මට සාමාන්‍ය ගැටලුව මම දන්නවා මට විදිහට ඊත් එක නා මට ටක් ගාලා ඒක මට හැදුනොත් මම දන්නවා අනිවාර්යයෙන් ෂුවර් ඩවුන් තමයි. ටිකක් පරිස්සම ඉන්න සර්ලත් ඒක. ඈ ඒ කොහොමද පරිස්සම ඉන්න කිව්වා සර්ලත්. කොහොමද ඉතින් ඔව් සර්. පරිස්සම් වලට වැඩක් නැහැ. කොහොම වුණත් එන්න පුළුවන් දැන්. අපි බලාපොරොත්තු වෙන්නේ හැදෙයි කියලා. අර වැක්සින් එක මම දෙකම ගත්ත හින්දා මට එහෙම ලොකු ට්‍රෙට් එකක් නැහැ. ඒ වුණාට මේ වැක්සින් සමහරයි ගත්තේ නැති කට්ටිය ස්ටාෆ් එක කුස්ති වෙලා දැන් උඹ සමහර අය ගෙනිහින් දාලා ඉන්නවා පුනාට වල. වැක්සින් එක ගහපුවටත් මේ හැදිලා තියෙනවා සර්. හැදෙනවා එයාලගේ මේ බෝ වෙන්න තියෙන හැකියාව අඩුයි. එයාලගේ සංකූලතාව ගොඩක් අඩුයි. ඒ කියන්නේ ලෙඩේ තියෙන දරුණු බව අඩු වෙනවා. වැක්සින් එක ගත්ත කට්ටිය. දැන් වැක්සින් එක ඉන්නදි ගන්න උස්ම ගන්න අමාරු වෙලා සතුන් දෙන්න. මේකයි වෙන්නේ. මොන කියන්නේ හැමෝටම පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න කියන එක. මොකද ඇත්තම තත්ත්වය එළියට දාන්නේ නැහැ කොහෙවත්. මේ ඇත්තටම පාලනයක් නැහැ දැන්. පාලනය ගිලිහිලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. කින්නනේ කරන්න ඕනේ පියවර ගත්තේ නැහැ ඒ දවස්වල මේ මුලින්ම අප්‍රේල් 4-5 වෙනිදා උග ආවා. ඔය නියම එක. ඒත් ඉතින් ඒ දවස්වලදී උග වහගත්තම පොඩ්ඩක් සීමා කරාම සෑහෙන්න අඩු කරගන්න තිබ්බා. ඒක කරෙත් නෑ. එක්තරම ලොකු ගැටලුවක්. දැන් වුණත් ඇහුවොත් එක්තරම් ටිකකින් හරි බේරෙන්න පුළුවන්. තාම එහෙම අදහසක්වත් නෑ. දැන් වහල වැඩක් නෑ. ඇත්තටම මේ හැමතැනම යනවනේ. දැන් වැහුව කියලා තේරුම් නැහැ. ඒ තැන් වල හිටපු මිනිස්සු ආය යනවා රට වටේ. යනකොට ආයෙ පැතිරෙනවා. ඒක කරන්න දෙයක් නෑ දැන්. පොළොන්නරුව දැන් ඇත්තටම මේ පොළොන්නරුවේ ගොඩක් දෙනෙක් මේ දැනට ඒ වුණාට ඉන්න කට්ටියකින් පැතිරෙනවා. මේකක් තියෙනවා. දැන් ඇත්තටම PCR කරන්නේ නැති ගානම වැටලා තියෙන්නේ. කරන්නේ ටිකයි. ටිකක් කරාට මේ තව කරන්න ඕනේ. ඒක කරගන්න විදියක් නැහැ. හැමදේම අවුල්. දැන් දරා ගන්න අමාරුයි කියන අපේ සෞඛ්‍ය අංශල අමාරු කරන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. අර කියපු අර සති 3කින් කියන අහන්න නැතුව ඉන්න සර් පිටරටින් ආධාර ගන්නත් දන්නේ. පිටරටින් ආධාර ගන්නත් දන්නේ වහන්න නැතුව ඉන්නේ. ඒ යාලකින් ඔක්කොම ඉඳගෙන ඉන්න මේක ඔක්කොම ටික අනිත් මේක තමයි වැරෙන්නේ ඒකයි වැඩි. ඔව් නේද? උපත් මිනිස්සු ටික ඉවරයි. බලමුකෝ නේද ඕන එකක් වෙන්න කියලා. කොහොමද මේ දාතර ඕන එකක් වෙන්න කියලා තමයි අපි ඉන්නේ. දෙකේ එකක්. හරි. එහෙනම් අපි මේකට යන්නේ නේද? පුරාතන ඉන්නේ කට්ටිය කියන්නේ මේ යන්න ඇවිදින්න එපා කියන කියන්න පුළුවන් තා. එනගේ ඇදෙන්නකල ඉන්න මේපා කියන. ඒක තමයි ඇත්තටම ඉන්ඩෝර් දේ අපේ. මේ නැත්තම් හරිම අවුල්. දැන් මම මෙන්නා කියලා වැඩක් නැහැ නේ. ගාවික් කෙනෙක් ඒක කියනවා නම් එයා පතරනවා නම් අනිත් තව ඒකෙන් 100 දෙනෙක් තුනක් හැදෙන්න පුළුවන් එකවර. ඉතින් අපිට කොයි වෙලේද කියන්න බෑ. කොහොමද හොස්පිටල් ස්ටාෆ් එක අතිශය දරුණු මට්ටමක ඉන්නේ. වරේ මේන කියලා පොදුයි. ඒ තරම් තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි යන් පාඩම නේද? හරි. හරි. මම කිව්වා දැන් ඔගේ දාගන්න ඕනේ ඊළඟ තමයි කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියන එක. අපි ඒකත් චුට්ටක් දාන්න ඕනේ. කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස්. තෙරපියුටික් ඉන්ඩෙක්ස් එක වගේමයි කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියන්නේ ඒ විදිහම දෙයක් තමයි. හරි කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියන්නේ මොකද්ද? මේකේ කීමෝതെරපි කියන්නේ ඇන්ටිබයොටික් එකේ
टॉक्सिक डोज එකයි. හරි? टॉक्सिक डोज එක අපි බෙදනවා therapeutic dose එකකින්. හරි? therapeutic dose එකකින්. එතකොට මේකේ විශේෂම දේ තමයි අපි මේකට කියන්නේ කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියලානේ. ඒතකොට ඒ ඩ්‍රග් එකේ ඇන්ටිබයොටික් එකේ තමයි අපි මේක හයන්නේ. ඒක අනුවත් අපි කියනවා මොකද්ද? මේවා ආකාර දෙකක් තියෙනවා කියලා. මොකද්ද? narrow therapeutic index එක තියෙනවා. wide therapeutic index එක තියෙනවා. දැන් මේකට අපි therapeutic index කියන වචනයට වඩා අපි පාවිච්චි කරනවා මේ ඩ්‍රග් එක මොකද්ද? wide spectrum එකක් කියලා තමයි අපි කියන්නේ මේකේ. spectrum එකක්. ඒ ඩ්‍රග් එකේ ස්පෙක්ට්‍රම් එක. ඒකවල ඒක තමයි අපි කියන්නේ ගොඩාක් දෙනෙක් මත ක්‍රියාත්මක වෙනවා නම් ඒක වයිඩ් ස්පෙක්ට්‍රම් එකක් කියලා කියනවා. ඒ ඇන්ටිබයොටික් එක සුද්ධ ජීවී ගොඩක් මත ක්‍රියාත්මක වෙනවා. ඒක වයිඩ් ස්පෙක්ට්‍රම්. ඒක ටික දෙනෙක් මත විතර ක්‍රියාත්මක වෙනවා නම් ඒක නැරෝ ස්පෙක්ට්‍රම්. හරි? එතකොට මෙතනදී therapeutic index එක අපි කියන්නේ ඇන්ටිබයොටික් එකට මොකක් කියලාද? ස්පෙක්ට්‍රම් එක කියලා. හරි ස්පෙක්ට්‍රම් of activity. ඒක wide එකක් වෙන්න පුළුවන් narrow එකක්. wide කියන්නේ වැඩි දෙනෙක් මත ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ සුද්ධජීවීන් ගොඩක් දෙනෙක් මත ක්‍රියාත්මක වෙන. එයා කීප දෙනෙක් මත විතරක් නම් මේ ඇන්ටිබයොටික් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒක narrow spectrum. හරිද වැඩි? එහෙනම් අපි ස්පෙක්ට්‍රම් එකක් දාගමු. මෙහිම කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියලා ලියලා කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් සමානයි ඇන්ටිබයොටික් टॉक्सिक डोज එක ඇන්ටිබයොටික් තෙරපියුටික් ඩෝස් එක. බෙදපුවා විනාගය. හරි. ඒක අනුව අපි කියනවා නැරෝ තෙරපියුටික් ඉන්ඩෙක්ස් වයිඩ් තෙරපියුටික් ඉන්ඩෙක්ස් කියලා කියනවා. එතකොට මේ ඉන්ඩෙක්ස් එක අපි ඇන්ටිබයොටික් නැත්නම් කීමෝതെරපි වලදී අපි කියන්නේ ස්පෙක්ට්‍රම් ඔෆ් ඇක්ටිවිටි කියලා කියනවා. හරි ස්පෙක්ට්‍රම් ඔෆ් ඇක්ටිවිටි. right අපි ඒකත් දාගමු කොහොමද spectrum of activity හර්ෂ ලක්ෂණ තියෙනවා නේද හර්ෂ දැන් දාවේ හර්ෂයේ ගෙවල් කොහෙද හර්ෂ කොහෙද ගෙවල් වලගේ හර්ෂ මොකක් හරි කිව්ව ඇහුන්නේ නැහැ හර්ෂ ගෙවල් කොහෙද දැනෙන්නේ නැහැ වගේ නේ හරි තමයි දාගන්න spectrum of activity හරි දැන් දාගන්න spectrum of activity අපි දෙනවා වහිනවා මේ වෙලාවේ අපි යන්නේ spectrum of activity එතෙන් spectrum of activity මේව දාගමු නේද antimicrobial medication vary with respect to the range of microorganisms they kill or inhibit ඒ කියන්නේ antimicrobial medication එකකින් එයා විනාශ කරන ප්‍රමාණය සුද්ධ ජීවීන් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඒකෙන් මොකද වෙන්නේ විශාල ප්‍රමාණයක් විනාශ කිරීමේ හැකියාව තියෙනවා නම් අපි කියන එක broad spectrum antimicrobials හරි limited range එක කට්ටිය නම් විනාශ කරන්න පුළුවන් අපි ඒකට කියනවා narrow spectrum antimicrobials කියලා අපි දාගමු එහෙනම් spectrum of activity කියලා ලියලා antimicrobial medication මේ තියෙන්නේ antimicrobial medication vary with
respect to the range of microorganisms they kill or inhibit. හරි. ඒ අත එක. හරි. මොකද්ද? some kill only limited range. කුඩා ප්‍රමාණයක කොටසක් නම් විනාශ කරලා දාන්නේ. එයාලට කියනවා අපි narrow spectrum antimicrobial කියලා. හරි. ඉස්සරහින් දාගන්න narrow spectrum. හරිද? අනිත් පැත්තෙන් අපි කියනවා මොකද්ද? broad spectrum නැත්නම් wide spectrum. broad spectrum. මෙසේජ් එකක් දාලා දිනවා බලමු මොකක්ද කියලා. ස්ලයිඩ් එක ෂෙයා වෙන්නේ නැද්ද? දැන් හරිද බලන්න? ස්ලයිඩ් එක පේනවද ඔයාලට? අපිට පේනවා. පේනවනේ? හැමෝටම හරිනේ? right. මොකක්ද දාන්න ඕනේ? narrow spectrum. ඒ අතරේ kill wide range of microorganisms. වැඩි ප්‍රමාණයක් විනාශ කරනවා නම් එයා broad spectrum antimicrobial. හරි? broad spectrum. දැන් ඔයාලා මොකද්ද ඇන්ටිබයොටික් කියන්නේ මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. මේක ඇවිල්ලා ලොකු පාඩමක්. හරිද? ඇන්ටිමයික්‍රෝබියල් ගැන කතා කරනකොට ඉස්සරලාම දැනගෙන ඉන්න ඕනේ මොනවද ඇන්ටිබයොටික් කියන්නේ. හරි? naturally සුද්ධ ජීවියෙක් මගින් නිෂ්පාදනය කරලා තව ජීවියෙක් මත ක්‍රියාත්මක වෙලා එයාගේ වර්ධනය හා විකසනය ඉන්හිබිට් කරනවා නම් ඔන්න අපි කියන එකට ඇන්ටිබයොටික් කියලා. දැන් හැබැයි වචනේ වෙනස් වෙලා තියෙනවා ඇන්ටිමයික්‍රෝබියල් කියලා. එතකොට ඇන්ටිමයික්‍රෝබියල් කියන්නේ මොනවද? ඒක naturally හෝ synthetically කෘත්‍රිමව. හරි? ඒ වැඩේ කරනවා නම් මේකට කියනවා අපි ඇන්ටිමයික්‍රෝබියල්. ඇන්ටිමයික්‍රෝබියල් වර්ග ප්‍රධානම අපි තුනක් තියෙනවා. මොනවද? එක තමයි ඇන්ටි වෛරල්, ඇන්ටි බැක්ටීරියල්, ඇන්ටි ෆංගල්. අපි උදේ ටෙල්මින්ටික් දාන්නේ නැහැ. කණුව කියන්නේ මයික්‍රෝ ඔර්ගනිසම් නෙමෙයි. එහට පේන කට්ටිය. හරි? මයික්‍රෝ ෆයිල් ඒරියාව නම් හරි. හරිද? එහට පේන්නේ නැති කට්ටිය තමයි අපි මේක කරන්නේ. right. ඊට පස්සේ ඒ යත්තේ මම කිව්වා කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස් කියන්නේ? තෙරපියුටික් ඉන්ඩෙක්ස් එකම තමයි. විශේෂයෙන් ඇන්ටිබයොටික් එකේ ටොක්සික් ඩෝස් එක ඇන්ටිබයොටික් එකේ තෙරපියුටික් ඩෝස් එකෙන් බෙදපුවාම එන එක. හරි ඒක අනුව අපි මොකද කරේ? අපි කතා කරා narrow therapeutic index එකක්ද wide therapeutic index එකක්ද තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි කියන ස්පෙක්ට්‍රම් එක. ස්පෙක්ට්‍රම් එක දෙකයි. narrow සහ broad. So narrow කියන්නේ මොකද්ද? limited area එකක් අත limited range එකක් අත සුද්ධ ජීවීන් විනාශ කරනවා නම් හරි අපි දුමු සියුඩෝමෝනාස්ලා විනාශ කරනවා. හරි E. coliලා විනාශ කරනවා. දෙතුන් දෙනායි විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒවට කියනවා narrow spectrum antimicrobial. තව කොටසක් තියෙනවා මොනවද? ඊළඟ කාණ්ඩෙට පුළුවන් E. coli gram positive, gram negative, aerobic, anaerobic ඔය සියල්ලම විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒක එයාලා broad spectrum. අන්න ඕක අනුව අපි ස්පෙක්ට්‍රම් එක වර්ග කරා. දැන් ඊළඟට මම කියනවා තව එකක් ඇන්ටිබයොටික් ගැන මෙන්න මෙහෙම දෙයක්. හරි? මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? ඊළඟට මම කියනවා මෙයාගේ මේ ක්‍රියාකාරීත්වය සුද්ධ ජීවීන් විනාශ කරන්නත් පුළුවන්. දැන් මරන්නත් පුළුවන්. හරි? එහෙම නැත්නම්
සුද්ධ ජීවයේ ගහණය එතරම් තියලා ගහණේ වර්ධනය වෙන එක තවදුරටත් නවත්තන්න පුළුවන්. හරි. අපි ඒකෙන්ද ඒකත් අපි මේ විදිහට බෙදනවා බැක්ටීරියෝ ස්ටැටික් සහ බැක්ටීරිසයිඩල්. බැක්ටීරියෝ ස්ටැටික් සහ බැක්ටීරිසයිඩල් කියන කොටස් දෙකකට බෙදනවා. බැක්ටීරිසයිඩල් ස්ටැටික් කියන්නේ හැම වෙලේම සුද්ධ ජීවිය විනාශ කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? මෙයාට විනාශ කරන්න බෑ. හැබැයි ගහණේ එක තැන තියෙනවා. කවුරුරට තවදුරට වෙන්න දෙන්නේ නැහැ ගහණේ. හරි? සුද්ධ ජීවි 10 දෙනා නම් හිටියේ එයාට විකර්ණණය වෙන්න දෙන්නේ නැහැ. 20ක් වෙන්න දෙන්නේ නැහැ. 10ෙම තමයි. හරි? බැක්ටීරියසයිඩල් කියන්නේ මොකද්ද? සුද්ධ ජීවිය 10ක් හිටියා නම් 10ම සමූල ඝාතනය කරනවා. හරි? සමූල ඝාතනය කරනවා. හරි? ඉරැඩිකේට් කරනවා. හරි? අන්න එහෙම වල කියනවා බැක්ටීරියසයිඩල් කියලා. ගොඩාක් වෙලාවට මෙයාලා බැක්ටීරියසයිඩල් ඉෆෙක්ට් එක ගන්න පුළුවන් ඉන්නේ මොනවා කරලාද? සුද්ධ ජීවිය මරන්න පුළුවන් ඉන්නේ එයාගේ බිත්තිය විනාශ කරොත් තමයි. හරි? සෙල් වෝල් එක විනාශ කරොත් බැක්ටීරියසයිඩල් ඉෆෙක්ට් එකක් එනවා. හරිද? right. එහෙනම් බැක්ටීරියස්ටැටික් කියන්නේ මොකද්ද? ගහණය, වර්ධනය හා විකසනය. හරි? රීප්‍රොඩක්ෂන් එක නවත්තලා ගහණය එතරම් තියාගන්න. බැක්ටීරියසයිඩල් කියන්නේ කිල් විනාශ කළා තමයි. හරි? ඕකත් ඔයාලා ඔළුවේ තියාගන්න. ඔන්න දැන් මට කීපයක් කිව්වා. කීමෝതെරපියුටික් ඉන්ඩෙක්ස්. හරි? ඊට පස්සේ ස්පෙක්ට්‍රම් ඔෆ් ඇක්ටිවිටි. දැන් කියනවා මොකද්ද? ඉෆෙක්ට් එක බැක්ටීරියසයිඩල්ද බැක්ටීරියස්ටැටික්ද කියලා. අපි ඒකත් චුට්ටක් දාගමු ඔන්න ඔය විදිහට. දැන් පේනව නේද මේ ස්ලයිඩ් එක? right. මේ පේනවනේ. වෙන නැත්නම් කියන්නේ right. ඒකට දාගන්න action, antimicrobial action. Antimicrobial action. Right? Antimicrobial action එක අනුව කොටස් දෙකයි. එකක් බැක්ටීරියසයිඩල් අනිත් එක තමයි බැක්ටීරියස්ටැටික්. බැක්ටීරියසයිඩල් කියන එක දාගන්න inhibit growth of microorganism. inhibit growth of microorganism. එයාගේ වර්ධනයක් හෝ විකසනයක් සිද්ධ වෙන්නේ නැහැ. growth and specification. specialization එක සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ බැක්ටීරියසයිඩල් kill microorganism. සුද්ධ ජීවීන් මරන. දැන් ඉස්සරහට ඉගෙන ගන්න තියෙන මයික්‍රෝබියල් ක්ලාසස් ටික ගත්තාම මොකද වෙන්නේ? මේ වචන ඒවට යොදන්න තියෙනවා. අපිට දැනගෙන ඉන්න ඕනේ මේ ක්ලාස් එක ගැන මොකද්ද මේ කියන්නේ කියලා. හරි? උදාහරණයක් පෙනිසිලින් ගත්තාම මොකද්ද? බැක්ටීරියසයිඩල් බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් කියපුවාම දැනගන්න ඕනේ. පෙනිසිලින් ඇවිල්ලා මොනවද? සුද්ධ ජීවි විනාශ කරලා දානවා. ඒ වගේම වැඩි කාණ්ඩ ගණනාවකට ක්‍රියාත්මක වෙනවා කියලා කියව ගන්න පුළුවන්. ඕක විස්තර කරගෙන කියන්නේ එතකොට. එතකොට ඔය වචන තමයි දාන්නවා. හරිද? right. එහෙනම් ඊළඟට යන්න අපි මොකද්ද? ඊට පස්සේ යන්න ඊළඟ ෆීචර් එක හරි සමහර ඒ වගේ හරි කම්බයින් කරනවා අපි මොකද? ඩ්‍රග් එකට කම්බයින් කරලා දෙනවා. උදාහරණයක් වල දන්නදී ඇමොක්සිලිනුයි අපි ක්ලැවුලිනික් ඇසිඩුයි එකට කරලා බෙහෙත් දෙනවා. අපි ඒකට කියනවා ඔග්මෙන්ටින් කියලා නේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එක ඔග්මෙන්ටින්. හරි කම්බයින් කරලා දෙනවා. ඇයි ඒ? සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් ගන්න. හරිද? මොකද්ද සිනර්ජිස්ටික් කිව්වේ? මම ඔයාලට කියලා තියෙනවානේ මෙහෙම එකක්. සිනර්ජි කියන්නේ දැන් ආර්චිලා දෙන්නෙක් එකතු වෙලා දැන් එක ආර්චි කෙනෙක් පොල්ලතු වියවුවොත් එහෙම එයා දවසකට පොල්ලතු 20ක්වත් වියනවා. හරි? දැන් උතෙන්ද තව ආර්චි කෙනෙක් ගෙනත් දැම්මොත් පොල්ලතු කීයක් වියලා තියයි? 40ක් දවසකට නෑ 20ක්වත් වියන්නේ. ඇයි? දෙන්න කයි එකකයි ඉන්නවා. සිනර්ජිසම් කියන්නේ ඒක නෙමෙයි. මොකද්ද? දෙකක් එකතු කරලා
වැඩි ඉෆෙක්ට් එකක් ගන්නවා නම් අපි කියන එකට සිනර්ජිසම් කියලා. සිනර්ජිසම් වැඩි ඉෆෙක්ට් එකක් ගන්නවා. හරිද? ඒතකොට ඇමොක්සිලින් එක්ක අපි ග්ලැවුලිනික් ඇසිඩ් එකතු කරලා ඇමොක්සිලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. අන්න ඒක තමයි සිනර්ජිසම් කියන්නේ. ඒකෙන් සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් ගන්න අපි ඇන්ටිබයොටික් කම්බයින් කරනවා. හරි ඒක තමයි මේ සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ඔගේ වචනයක් තියෙනවා ඇන්ටගොනිස්ටික්. මේ තියෙන්නේ ඇන්ටගොනිස්ටික්. දැනටමත් ඔයාලා දන්නවා ඇන්ටගොනිස්ට් එකක් කියන්නේ මොකද්ද? මොකක් හරි එකක් બ્લોක් කරනවා නම් ඒක ඇන්ටගොනිස්ට් එකක්. නේද? ඒක ස්ටිමියුලේට් කරනවා නම් ඇගොනිස්ට් එකක්. ඇන්ටිබයොටික් වලට හැකියාව තියෙනවා මොකද්ද? තව ඩ්‍රග් එකේ ඇක්ටිවිටි එක. හරිද? ඒක බාධා ඇති වෙන විදිහට ක්‍රියාකාරී වෙන්න. Activity of one drug interferes with the action of another. හරි දැන් ඩ්‍රග් දෙකක් අතර ඉස්සෙල්ලා කියපෙකින් ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්න පුළුවන්. එක ඩ්‍රග් එකකින් අනිත් ඩ්‍රග් එකේ ඉෆෙක්ට් එක අඩු කරනවා. අපි ඒකට කියනවා ඇන්ටගොනිස්ටික් කියලා. සිනර්ජිස්ටික් කියන්නේ එක ඩ්‍රග් එකකින් අනිත් එකේ ඉෆෙක්ට් එක වැඩි කරනවා. ඒක සිනර්ජිස්ටික්. ඒකේ අනිත් පැත්ත ඇන්ටගොනිස්ටික්. අපි ඒකත් දාලා. හරි effect of combining drugs. Effect of combining drugs. Combinations are sometimes used to fight infection. Combination පාවිච්චි කරන්නේ ඉන්ෆෙක්ෂන් වලට එනහිව ක්‍රියාකාරී වෙන්නයි. ඒ අර්ථයේ පළවෙනි වචනේ සිනර්ජිස්ටික්. කට්ටිය මාළු එක පේනව නේද? මාළු 500ක් රුපියල් 300ක්. පළවෙනි මාළු 500ක් රුපියල් 580ක්. වෙනස මිනිස්සු බයෙන් මාළු ගෙනල්ලා තියාගන්න. කොයි වෙලේ වහන්න කියනවද දන්නේ බිස්නස් නෑ. ඒක. කියලා ඉක්ුණානේ. එහෙනම් දැන් දවස් ගාණක් කරලා ගෙනල්ලා ඕනේ. Antagonistic. Antagonistic කිව්වේ action of one drug interferes with the action of another. එක drug එකක action එක අනිත් drug එක විසින් බාධා ඇති කරනවා නම් ඒකට කියනවා antagonistic කියලා. right. ඊළඟ ස්ටෙප් එකකට යන්න අපි ඉන්න නේද? දැන් අපි කිව්වා වචන කීපයක්. මොනවද? bactericidal, bacteriostatic, broad spectrum, narrow spectrum, synergistic, antagonistic. හරිනේ? දැන් යනවා අපි උඩා drugs වල තියෙන side effect වලට. අපි ගොඩාක් වෙලාවට මේවට කියනවා adverse effect කියලා. හරි? adverse effect. බලන්න අපි බලමු සාමාන්‍යයෙන් ඇන්ටිබයොටික් වලට එන්න පුළුවන් ඇඩ්වර්ස් ඉෆෙක්ට් මොනවාද? ඔයාලා දැන් සාමාන්‍යයෙන් දන්න දේවල්. මොනවාද? ඇලර්ජික් රියැක්ෂන් එන්න පුළුවන්. ඇලර්ජි එන්න පුළුවන් අනිවාර්යෙන්. එතකොට සමහර ඒවාට ටොක්සික් වෙනවා. විස වෙන්න පුළුවන්. හරි? සමහර ඒවාට මොකද වෙන්නේ? අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඉන්නවා ස්වභාවිකවම අපිට හිතකර සුද්ධ ජීවීන්. මේ ඇන්ටිබයොටික් ගත්තාම ඒ කට්ටියක් විනාශ වෙනවා. හරි? අන්නේ ඒ කට්ටිය විනාශ වෙලා විතරක් නෙමෙයි ඊට පස්සේ විනාශ වෙච්ච එක රිප්ලේස් කරන්න තව දරුණු කට්ටියක් අපේ ඇඟ ඇතුළට එනවා. හරි? අන්න එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරිද? ඕවට අපි කියනවා adverse drug reaction කියලා. හරිද? අපි මේකත් චුට්ටක් දාමුද? හරි. adverse effect. හරි? antimicrobial. නැත්නම් adverse effect of antimicrobial. දාගන්න allergy
toxic effect, suppression of normal flora. ස්වභාවිකව ඉන්න සුද්ධ ජීවීන් මොනවාද විනාශ වෙලා යනවා. allergic reaction, අධිසංවේදී hypersensitivity reaction පෙන්නනවා. penicillin එහෙම ගත්තාම සමහර අය මොකද වෙන්නේ? අධිසංවේදී පළු දානවා, කපනවා, නිදි වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. සමහර වෙලාවට toxic effect වෙනවා. සමහර ඇන්ටිමයික්‍රෝබියල් ගත්තාම අධික සාන්ද්‍රය මොනවා වෙන්න පුළුවන්ද? ඇස් පේන්නේ නැතු වෙනවා, කන් ඇහෙන්නේ නැතු වෙනවා. හරි? කකුගඩුව අකර්මණීය වෙනවා. toxic effect වෙනවා. අක්මාව සිරෝසිස් වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. ඊට පස්සේ suppression of normal flora. අපේ ආහාර ජීවන පද්ධතියේ ඉන්නවා ස්වභාවිකවම වල දැනටමත් දන්නවා මොනවද? කට්ටියක් ඉන්නවා විටමින් B12 හදන්න පුළුවන් කට්ටිය. හරි? විටමින් B intrinsic fact එක හදන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. තව තැනක ඉන්නවා කවුද? intestine එකේ ඉන්නවා මේ විටමින් K හදන්න පුළුවන් කට්ටිය. ස්වභාවික flora එක. තව තැනක ඉන්නවා ඇමෝනියා නිෂ්පාදනය කරන්න පුළුවන් කට්ටිය. ඉතින් අපිට සමහර අය ඔතනින් හිත කරයි. මේ හිත කර කට්ටිය විනාශ වෙද්දි මොකද වෙන්නේ? අපේ ඇඟට අහිතකර කට්ටිය ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම මේ හිතකර කට්ටියගේ ක්‍රියාකාරීත්වය නැති වුණාම අපිට හානි කර වෙන්න පුළුවන්. විශේෂයෙන් විටමින් B නිෂ්පාදනය කරන කෙනෙක් විනාශ වුණොත් මොකද වෙන්නේ? අපිට මොනවා වෙන්න පුළුවන්ද? ඇනීමියා එන්න පුළුවන්. නීරක්තිය. නේද? ඊට පස්සේ විටමින් K නිෂ්පාදනය කරන කෙනා විනාශ වුණාම අපිට මොකද වෙන්නේ? විටමින් K කියන්නේ ප්‍රෝටීන් ෆැට් එකක්. රුධිර වහනය වෙන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ ප්‍රශ්න එනවා. මේ ඇන්ටිබයොටික් කින්දා මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි නේද? adverse effect, allergic reaction, toxic effect, suppression of normal flora. හරිද? දැන් යන්න අපි ඊළඟ ස්ටෙප් එකට මෙන්න මේ විදිහට. හරි. බලන්න. මේ තියෙන්නේ විනාඩි හරි අවසාන එක්කෙනා තමයි මෙන්න මේ කතාව. විශේෂයෙන් මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මේ තියෙන ඇන්ටිබයොටික් සමහර අයට සුද්ධ ජීවී මේ ඇන්ටිබයොටික් එකට පුරු වෙනවා. පුරු වෙනවා. ඒ කියන්නේ මේ ඇන්ටිබයොටික් ටික දවසක් ගිහිලා දුන්නහම මෙයා ආන්ත කරන්නේ. ඒ කියන්නේ සුද්ධ ජීවිය දැනන්නේ පාලනය වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ආයේ සුද්ධ ජීවිය ඒ ඇන්ටිබයොටික් එක්ක එරෙහිව මොකක්ද හදාගන්න තියෙන්නේ? ප්‍රතිරෝධීතාවයක් හදාගන්න. අන්න එහෙම එක කියනවා අපි ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්සි. නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්සි කියලා කියනවා. මේ රෙසිස්ටන්ස් එක ඩෙවලොප් වෙන්න හේතුව තමයි අපිට දෙන ඖෂධ ඇන්ටිබයොටික් අපි නිසි වේලාවට ගන්නෙ නැහැ. අපිට ඉතර වේලාවට ගන්නවා. ප්‍රෙස්ක්‍රයිබ් කරපු සම්පූර්ණ කෝස් එකම ගන්නෙ නැහැ. අන්න ඒකත් හානි කරයි. ඒ නිසා මතක තියාගන්න අපිට ඇන්ටිබයොටික් එකක් දුන්නහම ඒ දීපු සම්පූර්ණ ප්‍රමාණය මේ ඉවර වෙනකල් ගන්න ඕනි ඇලර්ජික් එකක් එන්නේ නැත්තම්. දැන් දවස් දෙකක් විතර යද්දි ලෙඩේ හොඳ වෙනවා. හරි? එහෙම තියෙද්දි අපි මොලේ නවත්තනවා. වැඩක් තියෙන්නේ. ඊළඟට ආපහු ජීවිය මේකට එළිය ප්‍රතිරෝධීතාවය ගොඩනගාගෙන ආය දවසක ඉන්ෆෙක්ට් වෙච්ච ගමන් ඒ බෙහෙතට ආන්ත කරන්නේ නැහැ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ මේකේ. හරිනේ? right. එහෙනම් antimicrobial resistance. Some microorganisms inherently resistant to effect of particular drug. හරි? සමහර සුද්ධ ජීවීන් මොදෙන්නේ? අපි දෙන ඖෂධ වලට නිකම්ම රෙසිස්ටන්ස් එකක් ඩෙවලොප් කරගන්නවා. සමහර අය other previously sensitive microorganisms can develop resistance through spontaneous mutation. හරි? ඒ කියන්නේ මොකද්ද? දැන් ඔය කොරෝනා වලත් මොකද උනේ? අපිට පළවෙනි රැල්ලේ හිටපු වෛරස් ප්‍රභේදය නෙමෙයි දැන් ඉන්නේ. හරි? දැන් වෙනස් කාණ්ඩයක්. හරි? දැන් මොකද වෙන්නේ? එයාලා අපේ සමහර ක්‍රියාවන් වලට මෙහි තියෙන දේශගුණයට එයාලා ප්‍රතිරෝධී වෙනවා. දැන් දරුණු වේගෙන යනවා. ඒ වගේ
මොකද වෙලා තියෙන්නේ විකෘති ඇති කරගෙන ටග්ගාල මොකද කරන්නේ අපි හදන බෙහෙත් වලට එරෙහිව මෙයාලා ප්‍රතිරෝධීතාවයේ ගොඩනගා ගන්නවා ඒකනේ හැබැයි එක පාට වෙන දෙයක් නෙමෙයි එක ටික කාලයක් යනකොට තමයි ඒක වෙන්නේ හොඳම උදාහරණය ඉස්සර ෆ්ලොක්සසිලින් කියන ඖෂධය සෑහෙන්න පාවිච්චි කරා ඇමොක්සිලින් කියන ඖෂධය සෑහෙන්න පාවිච්චි කරා හැබැයි කාලයත් එක්ක මොකද කරලා තියෙන්නේ මේ බුද්ධ ජීවීන් මේ බෙහෙත් වලට ප්‍රතිරෝධීතාවය ගොඩනගාගෙන මේ බෙහෙත් අද වෙනකොට මාකට් එකෙන් අයින් වෙන මට්ටමට ක්‍රියාකාරී වෙලා තියෙනවා හරි ප්‍රතිරෝධීතාවය නිසා එහෙනම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන එකට අපි පොඩ්ඩක් ලියාගමු ඊට දාගන්න some microorganisms inherently resistant to effect of particular drug හරි inherent කියන්නේ උපතින්ම විනාඩි කිහිපයකින් ඩිස්කනෙක්ට් වෙයි විනාඩි 5කින් නේ අන්නේ right right ඒකින්ද ඔය ඉහළින් කියපු කාරණා ඔක්කොම සලකා බලනකොට ඒ කිව්වේ ස්පෙක්ට්‍රම් එක හරි සයිඩල්ද ස්ටැටික්ද හරි රෙසිස්ටන්සි කොහොමද සිනර්ජිස්ටික්ද ඇන්ටගොනිස්ටික්ද ඔය ඔක්කොම බලනකොට අපි අයිඩියල් ඇන්ටිබයොටික් එකක් තෝරගන්න ඕනේ හොඳ ඇන්ටිබයොටික් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැනන් ඉන්න ඕනේ දැන් බලමු අපි එහෙනම් ඇන්ටිබයොටික් එකක් හොඳ ඇන්ටිබයොටික් එක්ක ලක්ෂණ මොනවද කියලා අයිඩියල් ඇන්ටිබයොටික් එක්ක ලක්ෂණ හරිනේ right අපි බලමු එහෙනම් මොනවද අයිඩියල් ඇන්ටිබයොටික් එක්ක ලක්ෂණ හරි දැන් එක එක කෙනාට කියන්න පුළුවන් නේද හොඳ ඇන්ටිබයොටික් එක මොනවා වෙන්න ඕනද අපිට අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද එයා අපිට හානි කර වෙන්න නැහැ හරි එයා අපේ ඇඟේ හැමතැනම ඩිස්ට්‍රිබියුට් වෙන්න ඕනේ well distribute වෙන්න ඕනේ හරි less allergic reaction පෙන්නන්න less allergic හරි I know non-toxic වෙන්න ඕනේ non-toxic වෙන්න ඕනේ හරි තව තියෙනව නේද? තව ගොඩක් ලක්ෂණ තියෙනවා මේ ඇන්ටිබයොටික් වල. ඉතින් අපි අයිඩියල් ඇන්ටිබයොටික් එක අපි තෝරගන්න සෑහෙන කාලයක් යනවා. ඒ කියන්නේ මේ ඇන්ටිබයොටික් එක හදන්න අවුරුදු ගාණක් වැය කරන්න වෙනවා. අපි ඇන්ටිබයොටික් හොයාගන්න වේගයට වඩා ඇන්ටිබයොටික් මාකට් එකෙන් ඉවත් වෙන වේගය වැඩි දැන්. මේ ඇන්ටිබයොටික් හරියට පාවිච්චි කරන්නේ නැති හින්දා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ ඇන්ටිබයොටික් එකක් දෙනකොට හරි උපදෙස් දෙන්න ඕනේ. ඒ අක්‍රමවත් භාවිතයේ හින්දා මොකද වෙන්නේ? විනාශ වෙලා මේ ඩ්‍රග් රෙසිස්ටන්ට් වෙනවා. ඒකින්ද ඒවා අපිට මාකට් එකෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඇන්ටිබයොටික් එකේ ඔයාලට වැඩ ගොඩක් තියෙනවා කරන්න. ප්‍රෙස්ක්‍රයිබ් කරනකොට හරි ඩෝස් එක හරි ෆ්‍රීකවන්සි කාලාන්තරයෙන් හරි ඩෝස් එක ඊට පස්සේ හරි ඩියුරේෂන් එක කාලය ඔන්න ඔය ටික හරියට දෙන්න ඕනේ දාන්න. ඒ වගේම මේවා දිනවත් එක්ක හරි උපදෙස් දෙන්න ඕනේ දාන්න. කෑමෙන් පස්සේද කෑමට ඉස්සෙල්ලාද මේවත් එක්ක ගන්න ඕන නැත්තේ මොනවද? හරි ඊට පස්සේ කෑමත් එක්ක ගතේවලුද මොනවද කොහොමදදී දේවල් කරන්න කියලා කියන්න ඕනේ. හරි ඒ ටික කියලාද ඊට පස්සේ හරි වෙලාවත් එක්ක හරි ෆ්‍රීකවන්සි එකකින් සම්පූර්ණ කරන්න මුළු කෝස් එකම ඔන්න ඔය ටික කියන්නේ. එහෙම නැතුව ඇන්ටිබයොටික් දීලා වැඩක් නැහැ. දැන් සමහර අය තාමත් මේ හොස්පිටල් වලත් මේ වැඩේ කරනවා. ඇන්ටිබයොටික් උදේට එකයි රැට එකයි. උදේට එකයි දවල්ට එකයි රැට එකයි බොන්න කියලා කියනවා. එහෙම වැඩක් තියනවද? එහෙම කියන්නේ ඇන්ටිබයොටික් වලට. ඇන්ටිබයොටික් වලට අපි හරි උපදෙස් දෙනවා නම්
පැය ගානට කියන්නේ. Take this 8 hours. Take this 6 hours before me. හරි. එහෙම කියලා කියන්න ඕන. එහෙම නැතුව වැඩක් නැහැ. නැත්නම් ඇන්ටිබයොටික් භාවිතයෙන් තේරුමක් නැහැ. රෙසිස්ටන්ස් එකට අපි ගාලා ඩෙවලොප් වෙනවා. හරිද? right. එහෙනම් අපි දාගමු ideal antibiotic එක්ක ලක්ෂණ. හරි. අපි ඒකට යමු. මෙන්න මේ විදිහට. ideal antibiotic එක්ක ලක්ෂණ. Selectively toxic to microbes but non-toxic to host. හරි. මොකද එනෝනේ microbes toxic වෙන්න ඕන. හැබැයි ධාරකයට toxic වෙන්න බෑ. host non-toxic වෙන්න. ඒක දාගන්න පළවෙනි එක. දැන් කවුද Huawei ෆෝන් එකකින් ඉන්නේ? සර් මම මේ ආකාශ් මේ මගේ ෆෝන් එකේ සර් මේ අර පැකේජ් එක ඉවර වුණා මේ මල්ලාගේ ෆෝන් එකට ඊට පස්සේ මම ආවා. හරි හරි. කවුද එන්ට් එක කියලා අයින් වෙලා නේද? හරිනේ. හරි. එහෙනම් කියමු මේකට ideal antibiotic එක්ක ලක්ෂණ. පළවෙනි එක selectively toxic වෙන්න ඕනි කාටද? microbe but non toxic to host. but non toxic to host. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පැතරම ඉරිදා රැයට කරන පන්තියේ මට හැමදාම මොකක්ද ප්‍රශ්නයක් එනවා. ගොඩාක් වෙලාවට මේ ක්ලාස් එක මම හිතන්නේ පහුගිය මාසෙම තැහෙන්න කරගන්න බැරි වුණා. මේකේ ටයිම් එකේ වෙනසක් කරගන්න පුළුවන්ද බලන්න. ඉරිදා නැතුව අපිට වෙන වෙලාවක් දාගන්න බැයි. කවුද? එනවා නේද? දර්ශන මොනවද කරන ක්ලාස්? දර්ශනේ ක්ලාස් කරනවා කිව්වේ? මේ A level biology මේ O level science ගන්න. ඔය සයන්ස් කරනවා. ඔව් සර් ඒ දෙකම කරන හින්දා ක්ලාස් ටිකක් වැඩි ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ සර්. හරි. මේ දවස්වල කොහොමද අපි? මේ දවස්වල දැන් සති දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල නෑ සර් මේ අපි මෙහෙම කරමු මොකක් හරි කොරෝනා කේස් එකකින් මේ දවස්වල ඕන වෙලා පුළුවන් නේ. අපි මෙහෙම කරමු පොඩ්ඩක්. ඔයා මේ O level මේ ක්ලාස් එක කරනවා කියන සයන්ස් නේ. ඔයා මොකක් හරි ඇඩ් එකක් එහෙම හදලා තියෙන ඔන්ලයින් කරනවද? නෑ සර් ඔන්ලයින් කියන්නේ මේ මගේ ක්ලාස් ටික කරනවා. තාම මේ ඩීටේල් ළමයි ගත්තේ නැහැ. ඔයා මෙහෙම කරන්න. ඔයාලා පුළුවන් නම් මේ වැඩේ කරන්න. මේ ඔයාව ඔන්ලයින් හරි කරනවා නම් සාමාන්‍ය හොඳ තැනකට යන්න පුළුවන්. මේ කිසිම එකක් කරනවා නම් මට ඇඩ් එක එවන්න. මම සාමාන්‍යයෙන් මේ ප්‍රොමෝට් කරන්න මම උත්තර දෙන්න පාරේ. හරි. කරනවා නම්
ඕලෙවල් සයන්ස් හරි බයෝ හරි කමන්නේ මොකක්hari කමන්නේ ඔය කරනවා නම් ඇඩ් එකක් මට එවන්න දාන්න ඇඩ් තියෙනවා හරි ඒක මම ඒක thank you හරි එහෙනම් අපි මේක ඉස්සරහට යන්නේ මට මේ පුළුවන් නම් මේ කියන්නේ ටයිම් එක අපි පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නම් හරි මම මොකක් හරි ඒකට ක්‍රමයක් යොදන්න පුළුවන් නම් අපි ඒ දවසක මේ දවස්වල නම් අවුලක් නැහැ කොහොමද කරන්න පුළුවන් මේ කොරෝනා එකත් එක්ක ටිකක් මුද අවස්ථාවල ටිකක් මේකනේ ඉන්නේ බලමු හරි රයිට් මේ කියන්නේ කියලා දෙන්න සර් හිත වගේ මේ එතකොට මම පුළුවන් ටයිම් ටික දෙන්න ඊට පස්සේ ක්ලාස් එක දාති චුට්ටක් බලන්න පුළුවන් නේ හරි ඔයාලට ඒවන්න ඔයාගේ ෆ්‍රී ටයිම් ටික හරි රයිට් සර් හරි සර් ආකාශට කොහමද වෙලාව මොන වෙලාවක පුළුවන්ද ක්ලාස් එක සර් මට ඕන වෙලාවක පුළුවන් කරන්න පුළුවන් නේ හරි එහෙනම් හරි මේ අපි අනික් කට්ටියගෙම අහමු තව කීප දෙනෙක් ඉන්නවා මේ ක්ලාස් එකේ කට්ටියගෙම සහලා ටයිම් එක just සර් ඉරිදා ඔව් ඉරිදා 4:00 මාට විතර පුළුවන්ද සර් ඉරිදා 4:00 ක්ලාස් එකක් යනවා මගේ හරි එතකොට සර් දැන් කොහොමද කරන්නේ මම කියන්න ක්ලාස් එක නෑ ආව් ඩිස්කනෙක්ට් වුණා මේ මට ඔව් මේ දර්ශනත් එක්ක කතා කරේ මේ එයාගේ ටයිම් කොහොමද කියලා බැලුවේ එයා ඉතර ටිකක් කියන්නම් කිව්වා ඒවන්නම් කිව්වා මම ඒතර ඒ ටයිම් මේ වලට වැටෙන්නේ නැති විදිහට මම ක්ලාස් එකක් arrange කරන්න මේ ඉරිදා සාමාන්‍යයෙන් මගේ 4:00 ක්ලාස් එකක් තියෙනවා සතිය දවස්වල රැට පුළුවන්ද සර් ඒ නයිට් ටයිම් එක තමයි අවුල් වෙන්නේ හැම වෙලෙම හරි මමත් අර උඩක් මේ හොස්පිටල් එකේ වැඩ කරලා ඉන්නේ එතකොට ටිකක් නයිට් ටයිම් එක කරන්න ඉන්න හරි අමාරුයි සතිය දවස්වල මට හිතෙනවා මෙහෙම සාමාන්‍යයෙන් 3 ඉඳන් 5 වෙනකල් වගේ මට කරන්න පුළුවන් හවස හරි ඒක අනිත් කට්ටියට බැරි නිසා මට තියෙන ගැටලුව මේ ක්ලාස් එකේ ඉඳලා තුලානිට එහෙම මම ඉඳන් ටිකක් අමාරුයි. යා වීඩියෝස් එකේ වැඩ කරන්නේ. ඒකින්ද යාලට ඒ ටයිම් වෙරි වෙනවා. මම ටිකක් හිතන්නම් ඒ කියන්නේ මට දවසේ රෙවයිනේ වෙලාවල් ටික ඒ වෙලාවල් හැර අනිත් වෙලාවල් මම උත්සාහය කරනවා. හරි. අපි යන්නේ ඒකට එනවා. හරි. රයිට්. පළවෙනි එක selectively toxic to microbe. microbe toxic වෙන්න ඕනි host toxic වෙන්න බෑ. දෙවෙනි එක soluble in body tissue. හැමතැනම ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනි. අඩුම තරමේ blood brain barrier හරහා පවා යන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ blood brain එකට ගමන් කරන රුධිරය ගමන් කරන මාර්ග හරහා ඒ කියන්නේ brain tissues වලට මේක යන්න පුළුවන් වෙන්න ඕනි. මේ drug එක සාමාන්‍යයෙන් හොඳ ඇන්ටිබයොටික් එකක්. එයා ඇවිල්ලා හොඳට soluble වෙනවා. soluble in body. හරි. සමහර drugs ඇත්තටම අපේ brain එකට ගමන් කරන්නේ නැහැ. හරි. ඒකින්ද blood brain barrier එක cross කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ තුන්වෙනි එක remains in the body long enough to be effective. අපේ ඇඟ ඇතුලේ වැඩි කාලයක් තියෙන්න ඕනේ. හරි. එතකොට තමයි මේ drug එක effective වෙන්නේ. හරිද? වැඩි කාලයක් තියෙනවා. remains in the body long enough to be effective. හරි. Resist excretion and breakdown. අපි අපේ ඇඟ ඇතුලේ මොකද වෙන්න ඕනේ? ඒ drug එක ඇඟෙන් එළියට යන එක අඩු වෙන්න ඕනේ. resist නවත්තන්න ඕනේ. breakdown කැඩෙන එක, ඒ කියන්නේ drug එක බිඳ වැටෙන එක, metabolize වෙන එක වළක්වන්න ඕනේ. පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒක තමයි ඒ වැඩේ කරන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ග දෙක. ඒ කියන්නේ ඇඟේ ඇතුලේ වැඩි වෙලාවක් තියෙන්න නම් ඩ්‍රග් එක මොන වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම කැඩෙන එක අඩු කරන්න ඕනි, ඇඟෙන් එළියට යන එක අඩු කරන්න ඕනි. ඊට පස්සේ සෙල්ෆ් ලයිෆ් එක. සාමාන්‍යයෙන් ඇන්ටිබයොටික් එක්ක සෙල්ෆ් ලයිෆ් එක මොන වෙන්න ඕනද? ලොං වෙන්න ඕනි. සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් සෙල්ෆ් ලයිෆ් එක තිබ්බොත් ඒ ඩ්‍රග් එක අපිට සාමාන්‍යයෙන්
මොනවා කරන්න පුළුවන්ද? වැඩි කාලයක් මාකට් එකේ තියන්න පුළුවන්. හරි? ඇන්ටිබයොටික් කියන එක ෆාස්ට් මූවින් තමයි. ඒ වුණාට ඒක හැමෝටම යන්නේ නැහැ. හරි? ඒකේ අපේ සමාජයේ ස්ටොක් එක අපි හදුවා කියපුවෝ 20000ක් හදලා සාමාන්‍යයෙන් අවුරුද්දක්වත් තිබ්බේ නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක මොකද වෙන්න බලන්නේ? ඒ මේක එක්ස්පයර් වෙන්න පුළුවන්. අපි මොකද කරන්න ඕනේ? සෙල්ෆ් ලයිෆ් එක වැඩි වෙන්න ඒ ඩ්‍රග් එකේ පැවැත්ම වැඩි. හරි? ඒ ඩ්‍රග් එකේ භාවිතා කරන්න හැකියාව වැඩි. දැන් අපේ සාමාන්‍යයෙන් වැඩිම ආයු කාලයක් තියෙන ඩ්‍රග් එක තමයි ඇන්ටිවයිරල් එකක් තියෙනවා ඔසෙල්ටැමිවිර් කියලා. හරි? අර H1N1 වලට අපි දුන්නේ ඔසෙල්ටැමිවිර් ඉන්ෆ්ලුවෙන්සා වලට අන්න ඒක තමයි අවුරුදු 5ක් තියෙනවා. ලංකාවේ වැඩිම තියෙන මේ ඇන්ටිබයොටික් එක. ඒකට සමහර ඇන්ටිබයොටික් තියෙන්නේ අවුරුදු 2යි හෝ 2කමාරක්. අර 3යි. ඊට වඩා තියෙන්නේ. ඒක තමයි සෙල්ෆ් ලයිෆ් එක වැඩි වෙන්න ඒක අපිට පුළුවන් භාවිතය වැඩි කරන්න, යූසේජ් එක වැඩි කරන්න පුළුවන්. හරිද? right. ඊළඟට does not lead to resistance. ආයක resistance වෙන්න දෙන්න හොඳ නැහැ. හරි හැම වෙලේම resistant වෙනවා නම් ඒ drug එක ideal නැහැ. හරි resistant වෙනවා නම් ඒ කියන්නේ සුද්ධ ජීවීන් ටක් ගාලා මේකට ප්‍රතිරෝධීතාවයක් ගොඩනගා ගන්නවා නම් ඒක ideal නැහැ. ඊට පස්සේ cost not excessive. cost එක හරි මේ යම් drug එකක cost එක වැඩි වෙන්න බෑ. cost එක වැඩි නම් movement එක අඩුයි. හරි මිනිස්සු ගන්න තියෙන එක. දැන් උදාහරණයක් මෙරපනම් කියන ඖෂධය සාමාන්‍ය එක වයිලයක් රුපියල් 4000ක් විතර වෙනවා. හරිද? 4000ක් විතර වෙන එක 1 ග්‍රෑම් වයිල් එක. එතකොට ඒ ගාන වැඩිනේ. මිනිස්සු වැඩි ගන්නේ නැහැ. හරිද? හැබැයි ඇමොක්සිලින් කියන ඩ්‍රග් එක අපි දැන් මිලිග්‍රෑම් 500 කරලා කියනවා. ඒ ගාන අඩුයි. ඒක මූව් වෙනවා ගොඩක්. වැඩි දෙනෙක් අතර යනවා. එතකොට වැඩි පිළිසක් පාවිච්චි කරනවා ගාන අඩුයි. ඒකින්ද ඒකේ මූවමන්ට් එක වැඩි. හරි? අන්න ඒක අයිඩියල් ඩ්‍රග් එකක තියෙන වාසියක්. හරි? ඊට පස්සේ හයිපෝ ඇලර්ජිනික්. හරි? ඒ කියන්නේ මේකට මොනවා වෙන්න බෑද? ඇලර්ජෙනික් කිව්වේ අසාත්මිකතා ලක්ෂණ පෙන්වන්න තියෙන ජනනය වෙන ඒවා ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. හයිපෝ ඇලර්ජෙනික්. අසාත්මිකතාවයන් අඩු වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ මයික්‍රෝබයෝසයිඩල්. හරිද? ඒ කියන්නේ සුද්ධ ජීවීන් සමූල ඝාතනය වෙනවා නම් ඒ කියන්නේ බැක්ටීරියෝ සයිඩල් නම් ඒක ගොඩක් හොඳයි කියලා කියන්නේ ස්ටැටික් වලට වඩා. ස්ටැටික් වලට වඩා සයිඩල් ඉෆෙක්ට් එකක් තියෙනවා ගොඩක් වටිනවා. හරිද? right. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි concern suppression of normal flora. අනිවාර්යයෙන්ම අපේ ඇඟේ ඉන්න natural flora එක විනාශ කරන්න හොඳ නැහැ. ඒ drug වැඩි භාවිතා කරන්න හොඳ නැහැ. හරි? ඒ කියන්නේ උදාහරණයක් මේ තියෙන්නේ antibiotic associated colitis. අපේ කොලොන් එක ප්‍රදාහයට ලක් වෙනවා සමහර ඇන්ටිබයොටික් ඉන්න. උදාහරණයක් හිතමුකෝ ජෙන්ටමයිසින්, ෆියුසිඩික් ඇසිඩ්. හරි? ඒ වගේ ඒවා හින්දා විනාශ වෙනවා. හරි? ඒක නිසා මොකද වෙන්නේ? ඒ මත ක්‍රියාත්මක වෙනවා තවත් වෙනත් සුද්ධ ජීවී කාණ්ඩයක් ඇවිල්ලා එතන තැම්පත් වෙනවා. ඒ සුද්ධ ජීවී කාණ්ඩේ සමහර විට අපිට අහිතකර වෙන්න පුළුවන්. අපි ඒවට කියන සුපර් ඉන්ෆෙක්ෂන් කියලා. සුපර් ඉන්ෆෙක්ෂන්. හරිනේ? right. ඊට පස්සේ ඊළඟ අවසාන එක තමයි මොකද? මයික්‍රෝබියල් නෝමල් මයික්‍රෝබියල් ෆ්ලෝරා එක ආරක්ෂා කරන්න ඕනි ඇන්ටිබයොටික් එකකින්. හරිනේ? අපි එහෙනම් ඊළඟ කොටසට යමු. හරි? ඔන්න දැන් මම එනවා ඔයාලට ඩ්‍රග්ස් කාණ්ඩ වලටයි යන්න යන්නේ. ඩ්‍රග්ස් කාණ්ඩ වලට යන්න කලින් මම ඔයාලට කියලා දෙනවා මොනවද තියෙන ඇන්ටිබයොටික් වර්ග. හරිනේ? right. එහෙනම් ඇන්ටිබයොටික් ක්ලාසිෆිකේෂන් එකට දැන්මයි යන්න යන්නේ. right. දැන් මේ වෙනකොට ඔයාලට ඇන්ටිබයොටික් ගැන සරල අදහසක් ආවා නේද? මොකද්ද? ඇන්ටිබයොටික් කියන්නේ මොකක්ද? හරි? ඒකේ විවිධ වචන. හරි?
bactericidal, bacteristatic. ඊට පස්සේ අපි කතා කරා spectrum of activity, broad spectrum, narrow spectrum, synergistic, antagonistic, හරි ideal antibiotic එක තියෙන ලක්ෂණ හරි ඊළඟට මම කියනවා දැන් ඔය ඔක්කොම නැතුව දැන් අපි OPD එකට යනකොට hospital එකේ හරි ડોක්ටර් කෙනෙක් ගානනකොට එයා මොකද කරන්නේ ඔයාලගේ ලෙඩේ ගැන මොනවා කරන්නද ටෙස්ට් කරන්නේ නැතුව ගෙස් කරලා මොකද කරන්නේ බෙහෙත් දෙනවා අපි කියන්නේ best guess method කියලා එයාගේ හැකියාව වෙන්නේ දැන් OPD එක වගේ ඉන්න කෙනෙක්ට එයාට තේරෙනවා මේ දවස්වල තියෙන රෝගී තත්ත්වය මොනවද රෝග මොනවද හරි ඒක එයා දන්නවා මොකද එයා ගාව විතර ලෙඩ වෙනවනේ ඒක දැන් වර්තමාන සමාජයේ වැඩිපුර තියෙන ලෙඩ මොනවද අපි යන මූවෙන ඇන්ටිබයොටික් එක මොකද්ද එනකොට මෙයා ලක්ෂණ කියනකොට මෙයා තියෙන එක මෙයාට මේක තමයි ඇත්තේ හරි මෙයාට මේක තමයි තියෙන්නේ මම මේ බෙහෙත දෙනවා අපි ඒකට කියනවා මෙන්න මේ නම best guess එහෙම නැත්නම් empirical therapy empirical therapy empirical හරි එහෙම තමයි කියනවා best guess best guess method හරි ඒ කියන්නේ රෝගියා එනකොට රෝග ලක්ෂණ කියවුවම ටෙස්ට් කරන්නේ නැතුව එයා බෙහෙත් දෙනවා හරිද ඇයි එයා ඒක ලියන්න හේතුවක් තියෙනවා එයා දන්නවා මේ දවස්වල තියෙන රෝගී තත්ත්වය හැබැයි ගැටලුවක් මොකද්ද මෙයාට ඒ බෙහෙත් ගත්තොත් අඩු වෙන්නේ නැහැ එහෙම වුණොත් අපි මොකද කරන්නේ දැන් ඔන්න යාට ගිහින් ගන්නවා බ්ලඩ් සැම්පල් එකක් ගන්නවා යූරින් සැම්පල් එකක් අරන් මොකද කරන්නේ ලැබ් එකට යවනවා යවලා ලැබ් එකේ කුටීම වගා මාධ්‍යයක මෙහෙම අපි යූරින් සැම්පල් එකේ බිඳු කීපයක් එනින් පෙළ දාන ඉවර වෙලා අපි මොකද කරන්නේ අපි මේකට හොඳම ඩ්‍රග් එක මොකක්ද කියලා හොයනවා බලන්න අපි ගාව තියෙන ඩ්‍රග්ස් ටික දානවා මේක බිඳුවකට දානවා මේක වර්ධනය වෙන්න කියලා හරි මේ ටිකක් දාලා වර්ධනය වුණාට පස්සේ ඒකට දානවා මොනවද එක ඇන්ටිබයොටික් එක මේකට දානවා හරි අනිත් එකට දානවා තව ඇන්ටිබයොටික් හරි අපි හිතමුකෝ පෙනිසිලින් දැම්මා හරි අනිත් එකට ජෙන්ටාමයිසින් දැම්මා අනිත් එකට එරිත්‍රොමයිසින් දැම්මා දාලා බලනවා දාපුවම මෙයා වර්ධනය වෙනවා මේ බෙහෙතට ආන්ත කරන්නේ නැත්නම් මෙයා මොකද වෙන්නේ? අවුරුද්දකට මේ ලව්ම වැඩි වෙවි ලොකු වෙවි තියෙනවා. ඒක ආන්ත කරනවා නම් මෙතනින් එහාට වර්ධනයක් නෑ. කොච්චරම තමයි. හරි? සමහර ඩ්‍රග් ආන්ත කරනවා. ඒ කියන්නේ වර්ධනය වෙන්නේ නැහැ තවදුරටත්. සමහර ඒවා ආන්ත කරන්නේ මෙයා තවදුරටත් ලොකුට වර්ධනය වෙවි තියෙනවා. හරි? ඕකට කියන අපි මොකද්ද? ටෙස්ට් කරනවා කියලා ලැබ් ටෙස්ට් වල රිපෝට් වලට අනුව ඩ්‍රග් එක දෙනවා. අපි දැන් කියනවා මෙහෙම. මෙයා වැඩිපුර ආන්ත කරන්නේ මොකෙන්ද? අක්සියුසිඩික් ඇසිඩ් එකට මේ සුද්ධ ජීවියා මැරිලා. හරි? ඊට පස්සේ අපි ඔග්මෙන්ටින් එකට මේ සුද්ධ ජීවියා මැරිලා. හරි? එරිත්‍රොමයිසින් වලින් මැරිලා ඉන්නවා. හරි? මේකට අපිට මොකෝ Cephaloxime වලට නැගලා දැන් මෙහෙම එකක් කියනවා මේ ඔක්කොටම බෙහෙත් වැඩ කරනවා හැබැයි හොඳටම වැඩ කරන්නේ මොකද්ද වැඩි වර්ධනය වෙච්ච නොවෙච්ච හැම ඒ කියන්නේ මේ රවුම වර්ධනය වෙලා නැත්නම් ලොකු වෙලා නැත්නම් එතන තේරුම මොකද්ද මේ සුද්ධ ජීවිතයට කවුරුකට වර්ධනය වෙන්න බෑ දැන් හොඳම ඩ්‍රග් එක මොකද්ද මේ ටිකේ මෙන්න මේක මේ රවුම උඩයි හරි ඒ ලැබ් එකේදී කරන්නේ ඒක. ප්‍රෝටීන් වගා මාධ්‍යක වගා කරලා හරි. ඒ තැන් වලට මොකද කරන්නේ? අපි ගාව තියෙන ඇන්ටිබයොටික් දානවා. දාලා සෙන්සිටිවිටි එක බලනවා. ඒකේ කොහොමද හොඳටම ආන්සර් ගන්න කියලා බලනවා. හරි. දැන් අර ගෙට් කරලා දුන්න බෙහෙත් හරියන්නේ නැහැ. දවස් 3කට පස්සේ ආපහු වෙනවා ලෙඩා. ડોක්ටර් ගාව. අනේ ડોක්ටර් කීපු බෙහෙත් හරියන්නේ නැහැ. උණ අඩු නැහැ.
හරි කරන්න කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? අර බෙහෙත් දෙන්න කලින් එදා කියනවා ડોක්ටර් මොකද්ද? ඔයා යූරින් UFR එකක් බලන්න. හරි? බ්ලඩ් කවුන්ට් එකක් බලන්න. කියන දීලා රිපෝට් එකේ දාලා යනවනේ. එනකොට රිපෝට් එකත් අරන් එනවා. මොකද කරන්නේ ડોක්ටර්? ඔයාට මේ කාර්යයක් නැහැ කියලා දැන් මේ රිපෝට් එකේ තියෙනවා. මොකද ආයේ මේ එරිත්‍රොමයිසින්. මේ එරිත්‍රොමයිසින් ප්‍රෙස්ක්‍රයිබ් කරලා දවස් 3ක් බොන්න එන්නේ කියලා දෙනවා. එතකොට මොකද එරිත්‍රොමයිසින් වලට ආන්සර් කරනවා. ලෙඩේ අඩු වෙනවා. ඕක තමයි සරලවම අපි කරන්නේ. අපි හොස්පිටල් එකට ගිහිල්ලා ඉස්සල්ලාම දවසේ ડોක්ටර් හිතලා බෙහෙත් දෙනවා අපි කියන එක එම්පිරිකල් තෙරපි කියලා. ඊට පස්සේ ටෙස්ට් කරලා හරියටම දෙන්න ඕන හොඳම ඩ්‍රග් එක මොකක්ද කියලා හොයාගෙන ට්‍රීට්මන්ට් කරනවා. ඒක තමයි හරිම ක්‍රමය. නේද? ටෙස්ට් රිපෝට් සිස්ටම් එක. හරි. එහෙනම් අපි දාගමු එම්පිරිකල් තෙරපි. කියන්නේ සර් එතකොට මේ ලැබ් එකෙන් දෙන්න ඕන ඩ්‍රග් එකක් තීරණය කරනවා. ලැබ් එකෙන් තීරණය කරන්නේ නැහැ. ලැබ් එකට දීලා තියෙනවා එක එක ඩ්‍රග්. හරි සොලියුෂන් දීලා තියෙනවා. හරි පියුටිරික් ඇසිඩ් සොලියුෂන් එකක් දීලා තියෙනවා. හරිද? ඇමොක්සිලින් සොලියුෂන් එකක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ලැබ් එකේ ඉන්න MLT වල එයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ වර්ධනය වෙලා ඉන්න කෙනා පොඩ්ඩක් ස්ලයිඩ් එකට දාලා බලනවා මොකෙද මේකේ ඉන්නේ කියලා. හරි අනිවාර්යයෙන් බලනවා. සාමාන්‍යයෙන් එයාගේ හැඩෙන් එහෙම එයාලා අඳුර ගන්නවා මේ නම් ග්‍රෑම් නෙගටිව් එකේ. මේ නම් නිර්වායු බැක්ටීරියාව ඇනරෝබික් එකේ. හරි මේ නම් මොකද මේ නම් සියුඩෝමෝනාස් එකක් වෙන්නේ කියලා එයාලා හිතනවා. හිතපුවාම එයාලා ලිස්ට් එකක් තියෙනවා මොකද්ද? සියුඩෝමෝනාස් වලට හොඳම ඩ්‍රග්ස් මොනවද? හරි අන්නේ ලිස්ට් එක දිහා බලලා එයාලා හිතනවා මෙන්න මේකේ මේ යාළුවා කියන සොලියුෂන් වලින් මේ තැන් වල බිඳුව දානවා. හරි 13 විතර පස්සේ දාපුවම මොකද වර්ධනය අඩු වෙනවා නම් ඕක හොඳම ඩ්‍රග් එක උතනින් හොයාගන්න පුළුවන්. දැන් එක සමාන දෙකක් තිබ්බොත් මෙහෙම තිබ්බොත් මෙයාගේ අඩුයි ඒ ගානමයි මෙයාගේ ඒ ගානමයි. දැන් උතනින් එරිත්‍රොමයිසින් උත් තියෙන දෙපලෙක්ටින් වලට සාර්ථක කරලා. දැන් මොකද කරන්නේ? කොහොමද දෙන්නේ? 10 20 ගහලා හරියක දෙනවා නේද? නෑ. මොකද දෙන්නේ? මේකෙන් ගණන් අඩු එක තමයි දෙන්නේ. cost effective එක. දැන් එරිත්‍රොමයිසින් වලට වඩා සෙපලෙක්ටින් ගණන් අඩුයි. අපි සෙපලෙක්ටින් තමයි දෙන්නේ. හරි? ඒ නිසා ගණන් අඩු side effect අඩු හොඳම වේද තමයි අපි හැම වෙලේම ගන්න තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඒක තමයි අපි ලැබ් එකට දාලා රිපෝට් එක අරගෙන ට්‍රීට්මන්ට් කරන්නේ. MLT තියෙන්නේ සොලියුෂන් ටිකක් තියෙනවා ඒ වගේ දාගෙන යනවා. ඒව නම් කරලා දෙනවා මේක දැන් මේක දැන් මේක මේ වගේ නම් කරලා තියනවා. ඒ සෙන්සිටිවිටි රිපෝට් එක තමයි එවන්නේ. හරිද? right. එහෙනම් අපි දාගමු empirical therapy. empirical therapy. ඒක දාගමු මේ විදිහට පොඩි නෝට් එකකට දාගමු අපි. කියලා best guess method කියලා දාගන්න. best guess method. දැන් පොඩ්ඩක් පොඩි නෝට් එකක් දාගමු මේ විදිහට. එවලා prescribed antibiotic according to current condition and experience.
experience experience එක අනුව තමයි යා ඒකේ ට්‍රීට්මන්ට් කරන්නේ. හරිද? right. ඊට පස්සේ දාගමු අපි antibiotic sensitivity test. Antibiotic sensitivity test. මම මේ එකක් පෙන්නන්න ඕනවාද ඒක ලෝක තේරුම් ගන්න පුළුවන්. sensitivity test. හරි? right. culture වගා කරනවා. culture microorganism in a broth. एक broth है मोटा broth है medium में broth and done test for sensitivity. According to the culture report, prescriber prescribed optimum medication and antibiotic. Medication. Right? Optimum medication. Right. Then yang apa na types of antibiotic. The classification. Right? Classification. Classification. ඔයාලට antibiotic classification එක මෙන්න මේ විදිහට පෙන්නනවා බලන්න. මේ ටියුබ් එක නෙමෙයි අපි යන්න ඕනේ. in the alright. Okay. හරි. මේක තමයි මට ඔයාලට පෙන්නන්න ඕනේ. ඔයාලට මම කියවනේ සුද්ධ ජීවීන් මෙන්න මේ විදිහට අපි දාපුවාම මේ බලන්න හැන්තැන් වල මේ විදිහට හැදෙනවා. වර්ධනය වෙනවා. හරිද? හරි. මෙන්න මේක තමයි සුද්ධ ජීවියා සාමාන්‍යයෙන් වගා මාධ්‍යක දුනහම මෙන්න මේ විදිහට තමයි වර්ධනය. මම මේක උන්ට තව ටිකක් ලොකු කරලා පෙන්නන්නම්.
දැන් ඔයාලට පේනවාද මේකේ සෝන් එකේ කලාප බලන්න එකේ කලාප මෙන්න මෙයාගේ දැන් මොකද තියෙන්නේ මේ තැනින් තැන මේ හැදෙනවා මේ වර්ධනය වෙලා ඉන්නේ මෙතන මේ වගේ අඩු වර්ධනයක් තියෙනවා හරිද දැන් මේකට අපි දානවා මොකද්ද ඇන්ටිබයොටික් එක දානවා හරි නැත්තම් සුද්ධ ජීවියා හැමතැනම දැන් මේ වගා කරපු මාධ්‍යයක් අරගෙන දැන් අනිත් ක්‍රමයේ වගා කරපු මාධ්‍යයක් අරගෙන ඒකේ තනින් තන මොනවද දාන්නේ ඇන්ටිබයොටික් දානවා දාපුවම මොකද වෙන්නේ අද මේ මුළු මාධ්‍ය පුරාම දැන් මෙයා හැදිලා ඉන්න සුද්ධ ජීවියා මේ තනින් තන ඇන්ටිබයොටික් බිඳුව දාගෙන යනවා දාගෙන යද්දි මොකද වෙන්නේ කලාපයක් හැදෙනවා මේ සුද්ධ ජීවින්ට වර්ධනය වෙන්න බැරි ඒ කලාපෙ මොකද වෙන්නේ සමහර ඒ වගේ අඩුයි සමහර ඒ වගේ වැඩි සමහර ඒ වගේ මොකද හොඳටම වැඩි ඒ කියන්නේ මේ හරිය සුද්ධ ජීවියට වර්ධනය වෙන්න බෑ එහෙමත් අපිට හොයන්න පුළුවන් හොඳම ඇන්ටිබයොටික් එක මොකක්ද කියලා. හරි? ඒකත් එක ක්‍රමයක්. ඉතින් ওই විදිහට තමයි අපි ලැබ් එකේ ටෙස්ට් කරලා හොඳම අයිඩියල් ඇන්ටිබයොටික් එක මොකක්ද කියලා තෝරගන්න. හරි? right. දැන් මම යන්න ඔයාලට මොකද ඇන්ටිබයොටික් classification. Classification එක කරන්නේ according to the action. හරි? action එක අනුව තමයි මම classification එක කරන්නේ. right. ඔබ බලන්න අපි බලමු ඇන්ටිබයොටික් එක ඇක්ෂන් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ඒක තමයි මම දැන් පෙන්නන්න යන්නේ. ඇන්ටිබයොටික් කියන්නේ නැත්නම් ඇන්ටිබයොටික් ක්‍රියාකාරීත්වය මෙන්න මේ විදිහේ වෙන්න පුළුවන්. බලන්න එකක් තමයි. පළවෙනි එක සුද්ධ ජීවියා විනාශම කරන්න පුළුවන් සෛල බිත්තිය නිෂේධනය කරොත්. මේ සෛල බිත්තිය කැඩුනොත් අනිවාර්යෙන් සුද්ධ ජීවියා මොකද වෙන්නේ? මැරෙනවා. හරි? දෙවෙනි එක එයාගේ ෆෝලික් ඇසිඩ් අනිවාර්යෙන් අවශ්‍යයි මොකටද? එයාගේ වර්ධනය හා විකසනය වෙන්න. එයාගේ කට්ටිය ගහණය වැඩි කරගන්න මොනවද ඕන වෙන්නේ? ෆෝලික් ඇසිඩ් අවශ්‍යයි. අපිට පුළුවන් ෆෝලික් ඇසිඩ් මොනවද කරන්නද? ෆෝලික් ඇසිඩ් එයාට භාවිතා කරන්න බැරි මට්ටමකට පත් කරන්න පුළුවන්. හරි? ෆෝලික් ඇසිඩ් දෙක මෙටබොලයිස් කරලා දාන්න පුළුවන්. හරි? අනිත් එක එයාගේ වර්ධනයට සහ විකසනයට DNA අවශ්‍යයි. එයාගේ ගහණය වැඩි කරගන්න. DNA වලට පහර දෙන්න පුළුවන් අපේ ඩ්‍රග්ස් දීලා. ඒ වගේම RNA වලට පහර දෙන්න පුළුවන් ඩ්‍රග්ස් දීලා. හරි. ඊට අමතරව එයාගේ ප්‍රෝටීන් නිෂ්පාදනය කරන ගබඩා වලට රයිබෝසෝම ප්‍රෝටීන් සංශ්ලේෂණය නිෂේධනය කරන්න පුළුවන්. හරි. ප්‍රෝටීන් වර්ග වල දන්නවා 50S ඒවා තියෙනවා 30S ඒවා තියෙනවා. හරි. එතකොට 50S ඒවා විනාශ කරන්න පුළුවන් ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිට් කරන්න පුළුවන් සංශ්ලේෂණය නිෂේධනය කරන්න පුළුවන් 30S එක නිෂේධනය කරන්න පුළුවන් ඔය ඔක්කොගේ සුද්ධ ජීවයේ ගහණය මොකද වෙන්නේ අඩු වෙලා යනවා ඊට පස්සේ බලන්න තව ක්‍රමයක් තියෙනවා මේ ඔක්කොටම අමතරව අපිට පුළුවන් කෙලින්ම මොකද්ද සෛල බිත්තිය විනාශ කරලා දාලා සුද්ධ ජීවයා එහෙම් පිටින්ම විනාශ කරන්න හරි ඊට පස්සේ ප්‍රෝටීන් සින්තසිස් හරි ට්‍රාන්ස්ෆර් RNA හරි අපිට විනාශ කරන්න පුළුවන් හරි එතකොට මොකද වෙන්නේ ඒකටත් අපි ඇන්ටිබයොටික් පාවිච්චි කරනවා එහෙනම් ඇන්ටිබයොටික් කියන එක ක්ලාසිෆයි කරනවා මම according to the action mechanism එක අනුව මම වර්ග කරනවා පළවෙනි එක දාගන්න දකින්න මම මෙතන ලියලා ඉන්නවා ඔයාලට මේක දාගන්න classification of antibiotic classification of antibiotic හරිද classification පළවෙනි එක මොකද්ද පළවෙනි එක මම කියනවා සෛල බිත්තිය නිෂේධනය කරගෙන cell wall synthesis inhibitor පළවෙනි කාණ්ඩ දෙවෙනි එක ෆෝලික් ඇසිඩ් අපිට නගන්න පුළුවන් බ්ලොක් කරන්න පුළුවන් ෆෝලේට් ඇන්ටගොනිස්ට්
folate antagonist. හරි folate antagonist. ඊළඟට පුළුවන් අපිට මොනවා කරන්නද? protein සංශ්ලේෂණය නිෂේධනය කරන්න පුළුවන්. protein synthesis inhibitors. ඒව ආකාර දෙකයි. මොනවද? 50S inhibitor 30S inhibitor. 50S inhibitor 30S inhibitor. ඊට පස්සේ සාපුලම් ඔය සුද්ධජීවීන් විනාශ කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා එක බෙහෙතකින්. විශේෂයෙන් මයිකෝබැක්ටීරියම් කියන එක විනාශ කරන්න අමාරුයි. ඊට පස්සේ අපිට පුළුවන් RNA මොනවාද? ඇන්ටගොනිස්ට් නැත්නම් RNA destroy කරන කට්ටිය. හරිද? දාගන්න RNA antagonist. RNA antagonist. හරි. ඊට පස්සේ අපිට පුළුවන් තව එකක් තියෙනවා මේකේ නම් දාලා නැහැ ඒක ඇන්ටි මයිකෝබැක්ටීරියම්. මයිකෝබැක්ටීරියාවට එරෙහිව පාවිච්චි කරන ඖෂධ. හරි. right. මේව දාන්න ඇන්ටි microbacterium මම දැන් ලියන්නම් ඔයාලට පේන්නේ microbacteria මොනවද දන්නන්නේ leprosy සහ TB ඔය දෙක මයිකෝබැක්ටීරියාව හදනවා. හරි නේද? leprosy TB. හරි. තව මීට අමතරව අපි පාවිච්චි කරනවා මොනවද? urinary antiseptic. මූත්‍ර මාර්ගය හා සම්බන්ධ ඖෂධ පාවිච්චි කරනවා. අපි ඔය කියන urinary antiseptic කියලා. urinary antiseptic. හරි නේද? right. urinary antiseptic. එහෙනම් අපි මේකෙන් යන්නේ ඔයාලට මෙන්න මේක ඕන නම් මම ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම ඔයාලට ටියුබ් එකකුත් දෙන්නම් ඇන්ටිබයොටික් ගැන තියෙන ඒක පැහැදිලිව පේනවද ඔයාලට නැත්නම් ඕනනම් දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. හරි හරි නේද? right. මම ඔයාලට ටියුබ් එකකුත් දෙන්නම් මේකේ. right. අපි මේකේ යන් එහෙනම් සෛල බිත්තිය නිෂේධනය කරන ඖෂධවල. හරි. right. එන්නම් අපු ටික ටික තද වේගන එනවා. කමන්නේ. අපොඩි වෙලාවයි තියෙන්නේ එකක් කරමු. cell wall synthesis inhibitor. සෛල බිත්තිය නිෂේධනය කරන ඖෂධ. cell wall synthesis inhibitor. අපි මේක ඉගෙන ගන්නවා ප්‍රධාන කාණ්ඩ දෙකක්. හරි? එකක් තමයි beta lactam antibiotic. beta lactam antibiotic.
අනිත් එක තමයි other drug. මේ බීටා ලැක්ටම් කියන්නේ රින් එකක්. හරි රවුමක්. ඒකට පහර දෙනවා සුද්ධ ජීවි. අපි එහෙම කාණ්ඩ 4ක් තියෙනවා. හරි බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් 4ක් තියෙනවා. එකක් තමයි පෙනිසිලින්. පෙනිසිලින් හරි ඊට පස්සේ අපිට හම් වෙනවා සෙෆලස්පෝරින්. සෙෆලස්පෝරින් ඊට පස්සේ හම් වෙනවා මොනොබැක්ටම්. ඊට පස්සේ හම් වෙනවා කාඩිපෙන. කාඩිපෙන. හරි කාඩිපෙන. ඔය කාණ්ඩ අතර තමයි බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් මොනවද කියලා මම කියලා දෙන්නම්. දැන් මේ ප්‍රතික්‍රියේෂන් එක විතරක් අපි දානවා. හරි ඔයාලා දැන් පෙනිසිලින් වර්ග කියන්න බලන්න. පෙනිසිලින් වර්ග අහලා තියෙනවද? මොනවද? කනක්තිලින් ඇමොක්සිසිලින්, ඇම්පිසිලින්, ඇම්පිසිලින්. හරිනේ? right. මොනවද? ඇමොක්සිසිලින්, ඇම්පිසිලින්, තවම ක්ලොක්සිසිලින්, ක්ලොක්සිසිලින්. හරි ආමුලමන ඕරල් පෙනිසිලින්, ඕරල් පෙනිසිලින් මොන පෙති පෙනිසිලින්, ඕරල් පෙනිසිලින්. තවම පුළුවන් අපිට මොනවද තව තියෙනවා फ्लूक्लोक्सिसिलिन, टिकासिलिन, पिपरसिलिन, फ्लूक्लोक्सिसिलिन, टिकासिलिन, साइबेंटिलिन के वर्गीकृत තියෙනවා හරි टिकासिलिन හරි ओके नो सेफलोस्पोरिन කියන එක අපි ආයෙ බෙදනවා ජෙනරේෂන් 4කට. Following syllabus එකේදී තුනයි. First generation, second generation, third generation. ඉතින් first generation එකේ තියෙන්නේ මොනවද? oral drug තියෙනවා. හරි? ඔයාලා දන්නවා cephalosporin හොඳම oral ඔයාලා දන්නේ. Cephalexin, capsule එක තියෙනවා නේද? පෙට්ටුත් තියෙනවා. Cephalexin. හරි? Cephalexin. ඊට පස්සේ තියෙනවා මොනවාද? ඊට පස්සේ cephalosporin. හරි? cephadroxine. දෙක තුනක් කරගත්තාම ඇතිය. cephadroxine. cephalosporin. මම මේක ටිකක් හෙමින් කරන්නේ ඔයාලා මේක මොකද උඩට එන්න ඕනේ ඒකයි. වේගයෙන් කරාට වැඩක් නැහැ. උපාදමක් ඉන්න මේක. හරි. හරි. ඊළඟට second generation එකේ තියෙනවා oral එකක් තියෙනවා IV එකක් තියෙනවා. ඔයාලා අහලා තියෙන cetirizine කියන drug එකක් cetirizine. හරිද? මේක බොඩ්ඩක් ෆෝකස් කරන්න. clear the board එක. හරි පොඩි පහුගිය දවසේ කියම ආපු ප්‍රශ්නයක්. දැන් clear කියන්නේ මේ ෆෝකස් වුණා focus වෙන්නේ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි කියන්නේ නේද? තාම නෑ. මම කියන්නේ ආපහු මම මේ ඩිස්කනෙක්ට් කරලා කනෙක්ට් කරන්න නේ. පොඩි අවුලක් වෙනවා. දැන් බලන්න හරි කියලාද කියලා? නැද්ද?
දර්ශන හරි ගියාද? මන්නම් තාම ඒ වගේමයි සර්. ඒ වගේමයි නේ. මේමයි පොඩි මේකක් තියෙනවා මේ ස්කැන් එකකින් කරද්දී කමන්නේ. මම මේකේ ඔයාලට මේ ඔයාලට දාන්න මේ ෆොටෝ එකක් මේ ස්පෙસિෆිකේෂන් එක. එතකොට අවුලක් නැහැ. මම නිකන් කියයි යන්නම්. ඔව් ඒක පොඩ්ඩක් කටින් කියාගෙන ගියා නම් පොඩ්ඩක් ලියන්න. ඔව් නේ. නෑ මම මේකේ දාන්නම් ඔයාලට. හරි. මේකේ දැම්මොත් ෆොටෝ එකක් දාලා මම එවන්නම්. හරි. දැන් උනත් මම හොමින්න මම දැම්ම දාන්න. හරි. සංකල්ප දාන්න ඒක බලන්න පුළුවන් නෝ. ඔයාලා ගෲප් එකේම දාන්න. මම මේක ඔය මේ සතිය විතරයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. මම මේ ඕක මට ඉතල කෙනෙක් කිව්වා මේකට කරන්න ඕනේ දේ ෆෝන් එකකින් කරන්න කියලා තියෙන්නේ ක්ලාස් එක. හරිද? ඒකට හොඳ ෆෝන් එකක් ගන්න ඕනේ. මේ මම මේ කරන්නේ ලැප් එක හරහා. ෆෝන් එකේ කැමරා මේ IP මේ වෙබ්කෑම් එක විදිහට ගන්න පුළුවන්. මට තේරුන්නේ නැහැ කියප එක. කැටි කැටි ඇහෙන්නේ. මොකද්ද? නෑ සර් දැන් මේ ෆෝන් එකේ කැමරා ක්ලියර් නේ සර්. ඒක ගත්ත හැකි මේ වෙබ්කෑම් එකක් විදිහට ගන්න පුළුවන් ලැප් එකට අවුට්පුට් එක. ඒක මේ කරලදී චුට්ටක් මට හරියටම හොයාගන්න කොහොමද කරන්නේ කියලා. ඒක ලේසි සර්. මේ ඇප් එකක් දාන්න තියෙන්නේ මං එවන්නම් වීඩියෝ එක සර්ට. මට එවන්න බෑ. හරි. ඔන්න මම ඔයාලා ගෲප් එකට දැම්මා මේකේ මේ ක්ලාසිෆිකේෂන් එක. හරි? රයිට්. දැන් නිකන් බලාගෙන යන්න ඕන. මේක බලන්න සෙකන්ඩ් ජෙනරේෂන් එකේ තියෙන්නේ ඕරල් එකයි IV එකයි. දෙකම තියෙනවා. ඕරල් එකේ ඔයාලා අහන්නේ සෙෆියොක්සින් කියලා. සෙෆියොක්සින් සෝඩියම් කියලා එකක් තියෙනවා. හරිද? අනිත් එක සෙෆියොක්සින් ඇක්සිටිල් කියලා. ඇක්සිටිල්. මේ සෙෆියොක්සින් ඇක්සිටිල් එක තමයි ඕරල් එක. හරිද? සෝඩියම් එක තමයි මොකද්ද? IV එක. අපි මේකේ බ්‍රෑන්ඩ් නේම් දෙක මම කියන්න. බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්නේ දෙකකින්, නම් දෙකකින්. හරි? බ්‍රෑන්ඩ් නේම් එක. එතකොට IV එකට කියනවා අපි සිනසෙක්ස් කියලා. සිනසෙක්ස්. හරිද? ඕරල් එකට කියනවා සිනැක්ස්. සිනැක්ස්. හරිද? ඔක තමයි මේවයි. හරිද? right. ඊට පස්සේ සෙෆියොක්සින් සෝඩියම් ඊට පස්සේ සෙෆක්ලෝ කියලා ඩ්‍රග් එකක් තියෙනවා. සෙෆක්ලෝ. සෙෆක්ලෝ. හරිද? third generation එකේ තියෙන්නේ ඉන්ජෙක්ෂන් වල. third generation එකේ තියෙන්නේ ඉන්ජෙක්ෂන් වල. හරි? මම third generation එකක් මෙතන කියන්නම්. ඒක අයින් කරලා මේක මේ විදිහට third generation එකේ තියෙනවා ceftriaxone හරි ceftriaxone හරි ඊට පස්සේ ceftazidime හරි ඊට පස්සේ තව තියෙනවා ඉන්ජිපුවම cefixime හරි cefotaxime මේවා ගොඩාක් දැන් භාවිත කරන දේ. cefotaxime ඔබ තියෙනවා. හරි. ඔය ටික තමයි ඔයාලගේ මේ cephalosporin යටතේ කතා කරන්න තියෙන ටික. ඊට පස්සේ ඔයාලට තියෙන මොනොබැක්ටම් වලට බෙහෙතක් ඒ තමයි astrione astrione හරි ඊට පස්සේ ඊළඟට කාබිපෙනම් යත්තේ ඉනිපෙනම් කියන ඖෂධය තියෙනවා ඉනිපෙනම්
අන්න ඔය ටික තියෙනවා. හරි. other drugs ඇත්තේ අපිට හම් වෙනවා මොනවද? vancomycin සහ bacitracin කියන ඒවා. vancomycin සහ vancomycin bacitracin. මේවා තමයි තෛලවික්කිය නිෂේධනය කරන්න භාවිතා කරන ඖෂධ. හරි. ඉතින් මේ ටික ඔයාලා ටිකක් මතකයෙන් තියාගන්න ඕනේ. මොනවද? cell wall synthesis inhibitors වර්ග දෙකයි, beta lactam antibiotic, other antibiotic. හරි. beta lactam 4යි, penicillin, cephalosporin, monobactam, carbapenem. ඔන්න ඔය හතර තමයි තියෙන්නේ. ඒකේ cephalosporin generation 3යි. First generation, second generation, third generation. හරිද? එතකොට first generation එකේ තියෙන්නේ oral, cephalexin, cefadroxin, cefazolin. Second generation oral IV දෙකම තියෙනවා. හරි? හොඳම උදාහරණය cefuroxime sodium සහ cefuroxime acetate. ඊට පස්සේ third generation එකේ injection තියෙන්නේ ceftriaxone, ceftazidime, cefotaxime වගේ ඒවා තමයි තියෙන්නේ. හරි? monobactam වලට ඒකට aspirinone කියන drug එක IV එකක්, carbapenem වලට imipenem කියන ඖෂධය, imipenem meropenem එකක් දාන්න පුළුවන්. meropenem හරිනේ? right. other drugs ඇත්තේ vancomycin, bacitracin කියන ඒවා දාන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ටික තමයි අපේ මොනවද? cell wall synthesis inhibitors ඇත්තේ ඉගෙන ගන්න තියෙන්නේ. හරිනේ වැඩේ? එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරනවා කියන්නේ. ඇස්ට්‍රොමයිසින්, එරිත්‍රොමයිසින්, ක්ලින්ඩමයිසින් වගේ ඒවා එතකොට මොකද දෙන්න ඕනේ? ඒවා යාළුවෝ කියන්නේ ඊළඟ කාණ්ඩවල. මම ඒවා කියලා දෙන්නම්. ක්ලැරිට්‍රොමයිසින්. හරි. ඒවා යනවා ප්‍රෝටීන් සින්තෙසිස් ඉන්හිබිටර්ස්. දැන් මේ අපි කතා කරන්නේ අර පළවෙනි කාණ්ඩ සෙල් වෝල් සින්තෙසිස් ඉන්හිබිටර්. පැප්ටිඩ් ඩ්‍රග් ඒ ගෲප් එකට දාලා ක්ලාසිෆිකේෂන් එක විතරයි. දෙවෙනි ගෲප් එකේ තියෙනවා folate antagonist. ඒවට කියනවා cotrimoxazole හොම් කියලා තියෙනවා. ඊට පස්සේ protein synthesis inhibitors. ඒකේ තව සබ් ගෲප් තියෙනවා. හරි. ඒක එකක් තමයි macrolide. හරි. amino glycoside. හරි. ඒ වගේ ඒවා තමයි කියන්නේ erythromycin, azithromycin, rosipromycin, clarithromycin, macrolide. හරි. ඊට පස්සේ amino glycoside group එකේ gentamicin, හරි. amicacin, methylmicin මොනවද කියලා බෙදෙනවා. මේක මම ඊළඟට අපි ක්ලාසිෆිකේෂන් එකේ ඉතිරි කොටසේ කියලා දෙන්න. දැන් අපි ඊළඟට කතා කරන්නේ මේ කොටසේ ඩ්‍රග්ස් ටික. හරි. මේකේ penicillin කොහොමද බෙදන්නේ? මොනවද තියෙන penicillin වල natural penicillin කොහොමද කියලා ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා. මම මේ කුඩා හිමීට ගෙනෙන්නේ ඔයාලා මේක පැටලෙන්න පුළුවන්. හරිද? මේ ක්ලාසිෆිකේෂන් එක හරියටම දාගන්න. එතකොට MCQ එකක් අහනවා true or false regarding cell wall synthesis inhibitor. එක penicillin. හරි. දෙක cephalosporin. හරි. තුන දෙනා vancomycin. එතකොට හරි කියලා මතක් වෙන්න ඕනේ. ක්ලාසිෆිකේෂන් එක සරලව මොකද තියාගන්න. මම ඕකේ ෆොටෝ එකක් ගහලා ඔන්න ගෲප් එකට දැම්මා. ඒක බලන්න. මම ලියපු එකක් අතින් ලියපු එකක්. ඒක පොඩ්ඩක් බලන්න. මේ ක්ලාසිෆිකේෂන් එක හරියට යන්නේ නැත්නම් ඇනෙනවා. ඇන්ටිබයොටික් වල ලොකු පාඩමක් ඉන්න මුල ටික හරියට තියෙනවා. හරි. right. මම එහෙනම් මෙහෙම කරන්නම්. ඊළඟ දවසේ අපි උත්සාහ කරමු ඉතින්දා ඒ ටයිම් එකේම කරන්න. මට තියෙන අවුල ඇත්තටම මේ දවස් කියන්නේ ඒ ඉඳන් මහන්සිලා අන්තිමට යනකොට හැලෙනවා. හරි හරි අමාරුයි. අන්තිමට යද්දි ගෙදර වැඩ ටික කරන්න වෙනවා ඒක පිළිලේ ඉමර්ජන්සි කෝල් කරනවා. එතකොට මට හරි අමාරු තත්ත්වයකට පත් වෙන කරයිද. ඒ නිසා තමයි මම හිතුවේ මේ ඉරිදා රැතුව දෙනසුලාදා හරි ගත්තොත් මොනවාරි ලොකු වෙනසක් කරගන්න පුළුවන් වෙන්නේ. කමන්නේ අපි බලමු දවසට ඒ වයින් මොඩල් ටික ඒක අරමු අපි මේ දවස්වල අපි සති දවස්වල අවුලක්නේ කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේක. හරි. දැන් ගොඩක් කටින් මේ වගේ දීලා තියෙන්නේ. හරි. එහෙනම් අදට ඇති නේද? අද බලාගන්න දැන් මම කියපු ටික ඇන්ටිබයොටික් කියන්නේ මොනවද? ඒකේ තියෙන වචන ටික මොනවද? මේකේ ක්ලාසිෆිකේෂන් ඒවා ටිකක් බලන්න. ඊළඟ සතියේ හරියට අපි දෙක්කමු ඊළඟට මේ වගේ එකින් එක කතා කරන්න තියෙනවා.
හරිද? ඒක ටිකක් ගැඹුරින් යනවා එක. එතකොට ඔයාලට තියෙන්න ඕනේ මේ ටික මතකේ තියෙන්න ඕනේ. මේක තමයි මේ යන්නේ කියන්නේ. හරි. එහෙනම් මම දැනට නවත්තන්න. අපි ලබන සතියේ හම්බ වෙමු. දැන් අද ක්ලාස් එකේ ඉන්න ටිකට මම මේ විදිහට දෙන්නම්. හරි ඔයාලට දාන්න ඔයාලා බලන්න අඩපාඩු තියෙනවා හදාගන්න. හරි. right. එහෙනම් මම දැන් නවත්තන්න. දැන් දෙන්න. මොම් පරිස්සමෙන් ඉන්න. කියන්නේ. සම මේ අර මේ ඇන්ටි සයිකෝටික් ඩ්‍රග්ස් කරේ කවද සර්? ඒක ඒකත් ඔය ක්ලාස් එකේ මගී යනකොට ඒක තමයි කරන්ට් එක ගියා මතකයි නේද? කරන්ට් එක ගිහිල්ලා සතියේ වෙන දවසක මම තනියම කරලා වීඩියෝ එක දැම්මා ක්ලාස් එකේ. සර් ඒක මේ ගෲප් එකේ වැළුවට පොඩ්ඩක් අහුන්නේ නැහැ සර්. YouTube එකේ තියෙනවද ඒක? තියෙනවා නේද? මම දානවා. ඒක දාන්නම් මම. link එකේ වලන්න group එකේ. සර් වෙනලා ෆ්ලෙක්සින් එහෙම එන්නේ ඒකටද? ඔව් වෙල් ෆ්ලෙක්සින් හරි ඒක ඇවිල්ලා මේ ડિප්‍රෙෂන් යටතේ තියෙනවා. හරි වෙල් ෆ්ලෙක්සින් සයිකෝටික් යටතේ තියෙනවා. ඒ දෙකේදී මේක කපාගන්න. හරි ડિප්‍රෙෂන් යටතේ සර් වෙනලා ෆ්ලෙක්සින් අහුන්නේ නැහැ ඒකයි. මම කියනවා ඒක හරි. ඔයා මේ සයිකෝටික් යටතේ ඒක මම අර ඇන්ටි සයිකෝටික් කියලාම පින්තූරේ දාලා තියෙනවා YouTube එකේ. පින්තූරේ ලක්ෂණ ඇන්ටි සයිකෝටික් කියලා දාලා එහෙම දාපු වීඩියෝ එකක් තියෙන එක. ඒ කියන්නේ thumbnail එකේ තියෙන්නේ ඇන්ටි සයිකෝටික් කියලා ගහලා ડોක්ටර් කෙනෙක්ගේ නලාවක් දාලා එහෙම දාපු එකක් තියෙන මුල. ඒක බලපු ගමන් මේ වීඩියෝ කොටේ බලපු ගමන් හොයාගන්න පුළුවන්. මම ඔයාලට link එකේ link එක දාන්න. හරි? සර් හරි. thank you. මම ඔයාලට දාන්න දෙන්නේ. හරි. එහෙනම් අපි නවත්තමු නේද? අපි ඊළඟ දවසේ ඇන්ටිබයොටික් ගැඹුරින් යනවා. ඒකින්ද මේ ටික හොඳට අල්ල ගන්න. හරි? මම මේ වීඩියෝ එක දාන්න. හරි. එහෙනම් හැමෝටම ආයෙත් පරිස්සමෙන් ඉන්න. අපි ලබන සතියේ ඉන්නේ මම ඉතින් කියන්න.